නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමීන් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුද්‍රණය විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා වූ ධර්ම දානය පිණිසයි. පංචශීලයේ සමාදන් වෙන නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසත්‍යං ප්‍රකාශේති මහාවීරං නමාමං ඒතේන සච්ච වඤ්ඤේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට
ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිති ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කරගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ දුක්ඛතෝ මෝචනත්තාය සම්මත්තානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා සාදු සාදු බණහන්ත සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳ අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා. උන්වහන්සේගෙන් මහා නාම ශාක්‍ය පුත්‍රයා විමසා සිටිනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වුණාට පස්සේ ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවයට පත්වෙච්ච ශ්‍රාවකයා විසින් බහුල කොට පුරුදු කරන්න ඕන ධර්මය මොකක්ද කියලා විමසා සිටිනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා නාමය මේ බුද්ධානුස්සති බහුල කොට පුරුදු කරන්න ඕන. ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති කියන අනුස්සති හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බහුල කොට පුරුදු කරන්නේ. එතකොට ඒක සූත්‍රගතව තියෙන සිද්ධියක් අංගුත්තර නිකායේ ඇතුළත් සිද්ධියක් ඒක මහා නාම සූත්‍රයක. සෝතාපන්න තත්ත්වයට පත්වෙච්ච කෙනා වුවත් නිවන් අවබෝධ වෙන තෙක්ම ඒ බුද්ධානුස්සතිය දියුණු කරන්න ඕනේ කියන එක බහුල කොට පුරුදු කළ යුතුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළේ. ඒ නිසා කිසිවිටකවත් කල්පනා කරන්න එපා බුද්ධානුස්සතිය සරල එකක් කියලා. ඒක අපි ඉන්ද්‍රිය පහට සම්බන්ධ කරලා එක ගුණයක් විතරක් අරගෙන කරන භාවනාවක් නිසා ටිකක් අමාරුයි. නමුත් අලුතෙන් පුරුදු වෙන ඇත්තන්ට නව ගුණයම මෙනෙහි කරන්න පුළුවන්. එතකොට ටිකක් ඔයිට වඩා ලේසි. මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් මෙනෙහි කරන්න පුළුවන්. දෙවනුව එක ටිකක් දියුණු වුණාම අර්ථය හිතට නගාගෙන ඒක මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් මෙනෙහි කරන්න පුළුවන්. තව ටිකක් දියුණු වුණාම තුන්වෙනුව අර්ථය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි එක ගුණයක් අරගෙන මේ ඉන්ද්‍රිය පහට සම්බන්ධ කරලා මේ භාවනාව
ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන වලට සම්බන්ධ කරලා දියුණු කරන්නේ ඒක ඇත්ත වශයෙන්ම අර සෝතාපන්න තත්ත්වයටපත් වෙච්ච කෙනෙකුගේ වැඩිමක් හැටියට තමයි මේ දැන් මේ කියවන බුද්ධානුස්සතිය මේ ඇත්තන්ට උගන්වන්නේ. එතකොට පේන ඕනම භාවනා ක්‍රමයක් ක්‍රමයෙන් අපි දියුණු කරගන්න ඕන. එකම විදිහේ දෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ මේ භාවනාව කියනකොටම හිත එකඟ කරගන්නේ කොහොමද කියන එක. ඉතින් හිත එකඟ කරගැනීම ඒක එක්තරා ඉතාම ප්‍රාථමික අවස්ථාවක්. ඒ හිත එකඟ කරගැනීමෙන් විතරක් අපේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. සිත දියුණු කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි භාවනාව කොහොමද ඉස්සරහට දියුණු කරගන්නේ කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. විවිධ භාවනා ක්‍රම කරනවට වඩා ලේසි එක භාවනා ක්‍රමයක් මාස 3ක්වත් අඩු වශයෙන් පුහුණු වෙන්නේ. මට මතකයි මීට අවුරුදු 20කටත් එහා තමයි මේ බුද්ධානුස්සතිය මම උගන්වන්නේ. ඒ අවස්ථාවේදී උස්මකට දෙයකට මේක බුදු ගුණ කියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හැම කෙනෙක්ම අපේ මේ වයසට යෑමත් එක්ක අමාරුයි මේක. එතකොට පේනවා තමන්ගේම ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා. නමුත් අපි කල්පනා කරන්න ඕන අපේ ශරීරේ වෙනස් වෙනවා. අපි දුර්වල වෙනවා. නමුත් අපේ ප්‍රඥාව කියන්නේ ඒ වයස ගියාට කමක් නැහැ. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙලා තියෙන්න ඕන වයසට යනකොට. ඒක දැක ගන්නට බැරි නම් පින්වත්නි අපි කරන භාවනා එකක්වත් ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එතකොට හොඳට තේරුම් ගන්නට බුද්ධානුස්සති භාවනාව ඉස්සෙල්ලම කරන කෙනෙක් නවගුණ මුල ඉඳලා අගට මෙනෙහි කරගෙන යන සාමාන්‍ය විදියට. ආයි අග ඉඳලා උඩහට මෙනෙහි කරගෙන යනවා. එහෙම මෙනෙහි කරනකොට දෙසරයක් විතර මෙනෙහි කරනකොට හිත එකඟ වෙනවා. සාමාන්‍ය ඕනම කෙනෙකුගේ නිකම්ම හිත එකඟ වෙනවා. ඊළඟට දෙවනුව ඒක ටිකක් දියුණු වුණාට පස්සේ සතියක් විතර ගත වෙනකොට අර අරහං සම්මා සම්බුද්ධෝ කියන ගුණ අර්ථය මෙනෙහි කරමින් මුල ඉඳලා අගට මෙනෙහි කරන්න. ඊළඟට අග ඉඳලා මුලට මෙනෙහි කරන්න. එතකොට වඩාත් හිත එකඟ වෙන්න බලනවා. මොකද අර අර්ථය මෙනෙහි කිරීම නිසා. ඊළඟට තුන්වෙනුව තව සතියක් විතර යනකොට ඒ අර්ථය කොහොමද තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා මෙනෙහි කරගෙන යන්න ඕන. මුල ඉඳලා අගට. අග ඉඳලා මුල. එහෙම කරනකොට සෑහෙන දියුණුවයි සති 3ක් විතර ගත වෙනකොට ඊළඟ හතරවෙනි සතිය විතර වෙනකොට පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා එක ගුණයක් අරගෙන කොහොමද මේ ඉන්ද්‍රිය පහට මේක සම්බන්ධ වෙන්නේ කියලා භාවනාව කරගෙන යන්න. එතකොට භාවනාව ඉතාම හොඳටම දියුණු තත්ත්වයකටම පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ගැන මම පස්සේ උගන්වන්නම් මේ ඇත්තන්ට ඒ බුද්ධානුස්සතිය තියෙන තත්ත්වය. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය සියලුම 45 වර්ෂයක් දේශනා කරපු ධර්මයේ තියෙන පින්වත් එක වචනයක් යටතේ. ඒ තමයි අප්‍රමාද කියන වචනය. අප්‍රමාද. ප්‍රමාද නොවේනු ප්‍රමාද වෙන්න එපා කියන වචනේ යටතේ තමයි සියලුම ධර්ම විග්‍රහ කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒක උදාහරණයක් වශයෙන් පෙන්නනවා මහණෙනි මේ අප්‍රමාද කියන එක සියලුම කුසල් ඒක තුල තියෙනවා මිසක් කුසලයේ තුල අප්‍රමාදය විග්‍රහ කරන්නට බැරි. ඒක හරියට අර ඇත්පියවර ඇතුළත අනිකුත් සිව්පාවන්ගේ පියවර ලකුණු කරනවා වගේ මේ අප්‍රමාද කියන
එක තුල තමයි මේ සේරම කුසල් තියෙන්නේ කියලා බුදුහාමුදුර එක සූත්‍රයක නෙවෙයි සූත්‍ර 10ක විතර ඔක දේශනා කරනවා. එතකොට එකක් අපි තේරුම් ගන්න ඕන අපි ඉගෙනගත්ත ප්‍රමාණයට අනුව මොකක්ද ඉගෙන ගන්න ඕන? ඒ බුදුහාමුදුරෝ උගන්වන අප්‍රමාද වචනයට පිටින් ඊට ඉහළින් හෝ ඊට පහළින් හෝ යමක් කියන්නට ගිහි කෙනෙකුට හෝ පැවිදි කෙනෙකුට කිසිම යුතුයකමක් අයිතියක් නැහැ. ඒ අප්‍රමාද කියන වචනයට විරුද්ධව අද මුළු ලංකාවෙම තියෙන්නේ අප්‍රමාද වචනයට විරුද්ධව කියන බණ. පස්සේ කරමු, පාරමිතා කරලා කරමු ওই වචන. එතකොට ඒක ඉගෙන ගන්න ඕන. ඒක ශාස්ත්‍රීය මට්ටමින් ඉගෙන ගන්න ඕන. නිකන් මේ මෝඩය මොනවා හරි කරනවා කියන කතාවනේ. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඉගෙන ගන්න ඕන. උගත් හැම කෙනෙක්ම හොඳට ඒක හිතට ගන්න ඕන. සියලුම ධර්මයේ විග්‍රහ කරන්නේ අප්‍රමාද කියන වචනේ යටතේ. ඒ නිසා අපිට කොහොමවත් වචනයක් ඒකට විරුද්ධව කියන්න බෑ. මොකද සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ කොහෙවකවත් නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන සත්වයෝ පුදුජන සත්වයෝ ආවරණ තුනකින් ආවරණය වෙලා තමයි ජීවත් වෙන්නේ. අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඒක කලින් කියලා දීලා තියෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස විශේෂයි සම්බන්ධයක් ඇතුව මේ ජීවිතේ පවත්තන එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. වෙන මොකක්වත් ඕකේ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව. අපි ඉගෙන ගන්නවායි කිව්වත් වැඩ කරනවායි කිව්වත් නිදා ගන්නවායි කිව්වත් ওই ආයතන 6ට බද්ධ කළා තමයි ওই සියලුම ක්‍රියා සිද්ධ කරන්නේ. ඒ නිසා ජීවත් වෙනවා කියලා කියන්නේ ওই රූප ශබ්ද ආදී අරමුණු විශේෂයි සම්බන්ධ වීමමයි. එතකොට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ආවරණ කියන සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන සූත්‍රය මහණෙනි මේ ලෝකේ සත්‍යෝ මේ ජීවත් වීම කියන එක තුල ආවරණය වෙලා තියෙනවා ආකාර තුනකින්. ආවරණය වෙලා තියෙනවා කියන්නේ වැහිලා තියෙනවා. එතකොට වැහිලා තියෙනවා නම් අපි ධර්මයේ තේරුම් ගන්න ජීවිතයට සම්බන්ධ කරලා පින්වත්නි අර වැහිලා තියෙන එකකින් විවෘත වෙන්න. එතකොට මේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝක සත්‍යය ආවරණය වෙලා ඉන්නවා. එහෙනම් ඒ ජීවත් වෙනවා කියන්නේ රූප ශබ්ද ආදී අරමුණු විශේෂයි කටයුතු කිරීම නම් අපි ආවරණය වෙලා තියෙන ක්‍රියාව තුළ. අපි තවත් සාරාංශ කරගත්තා ඒක. එහෙනම් අපි ආවරණය වෙලා තියෙන්නේ ක්‍රියාව තුල වෙන මොකවත් නෙවෙයි. ඇහෙන් බලනවා කියන ක්‍රියාව තුල මේ ආවරණ තුනෙන්ම ආවරණය වෙලා තියෙනවා. කනෙන් අහනවා කියන එක, ශරීරයෙන් ස්පර්ශ කරනවා කියන එක, නහයෙන් ගල් සුවඳ ගන්නවා කියන එක මේ ආයතන 6න් අරමුණු ගැනීමේ ක්‍රියාව තුල අපි ආවරණය වෙලා ඉන්නවා. ඒක බුදුහාඳුරෝ පෙන්නනෝ කම්මාවරණේන සමන්නාගතෝ කර්මයෙන් ආවරණය වෙලා තියෙනවා. ඊළඟට විපාකාවරණේන සමන්නාගතෝ විපාක වලින් ආවරණය වෙලා තියෙනවා. ඊළඟට ක්ලේශාවරණේන සමන්නාගතෝ කෙලෙස් වලින් ආවරණය වෙලා තියෙනවා. කොට පොතු තුනකින් ආවරණය වෙලා තියෙනවා මේ ක්‍රියාව. කම්මාවරණෙන් ආවරණය වෙලා තියෙනවා. විපාකාවරණෙන් ආවරණය වෙලා තියෙනවා. ක්ලේශාවරණෙන් ආවරණය වෙලා තියෙනවා. මොකද්ද මේ ක්‍රියාව?
එතකොට ක්‍රියාව ආවරණ තුනකින් ආවරණය වෙලා නම් පින්වත්නි එහෙනම් අපි වැහිලා කියලා කියන්නේ ඒකද? බුදුහාමුදුරෝ අපි දැන් වැසීමකටපත් වෙලා තියෙනවා නම් ඒ වැසීමටපත් වෙලා තියෙනවා කියන්නේ ඒකද? එහෙනම් විවෘත වෙන්න ඕන නම් ක්‍රියාව මේ පොතු තුනම ගලවන්න ඕන ක්‍රියාව. පොතු තුනකින් වැහිලා තියෙනවා. ක්ලේශාවරණෙන්, විපාකාවරණෙන්, කම්මාවරණෙන්. කම්මාවරණෙන්, විපාකාවරණෙන්, ක්ලේශාවරණෙන් ආවරණය වෙලා තියෙනවා ඒ පොතු තුනයි. එතකොට බුදුහාමුදුරෝ ඒක තමයි අර ධම්මචක්ක සූත්‍රයේදී ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා කියන්නේ. ඒකට ත්‍රිපරිවට්ට කියන්නේ මොකද්ද? අර පෙන්නු මේ චතුරාර්ය සත්‍යම ආකාර එක සත්‍යයක් තුන් ආකාරකින් වැහැලා තියෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. අන්න ධම්මචක්ක සූත්‍රයේ කියන විදිහ. අපිට එක සත්‍යයක් ඒ විදිහට වැහිලා තියෙනවා. වැහිලා තියෙනකොට සත්‍ය හතර තුන වැහිලා තියෙනකොට 12යි. ද්වාදස කියන්නේ 12, ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සන. එතකොට බුදුහාමුදුරුවෝ මේ ඒකම තමයි දේශනා කරන්නේ. ඒවං ත්‍රිපරිවට්ටං. එතකොට වට්ට තුනක් විතර තියෙන්නේ. ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. බුදුරජාණන් වහන්සේ මේ ජීවත් වීමේ ක්‍රියාව එහෙම නැත්නම් මේ අරමුණු විශේෂී ඉන්ද්‍රියන් ගමන් කිරීම ආවරණය වෙලා තියෙන පොතු තුන් ආකාරයෙන් ආවරණය වෙලා තියෙන පොතු තුන බුදුහාමුදුරුවෝ අයින් කළා. අයින් කළාට පස්සේ යථා භූතං ඥාන දස්සනං අන්න ඥාන දර්ශනය කියන එක පහළ වුණේ එතින්දී. නැත්තම් ඥාන දර්ශනයක් කියන එකක් අපිට ඇත්තේ නැහැ. අපිට තියෙන්නේ විඥානන විඥාන ඉන්ද්‍රිය ඥානය කියන එක අපිට තියෙන්නේ. අපිට ඥාන දස්සන කියන එකක් නැහැ. ඥාන දස්සනං යථා භූතං අන්න මේ ලෝකයේ තියෙන යථා භූත தත්ත්වය එතකොට අවබෝධ වුණා. අවබෝධ වෙනකොට සුවිසුද්ධං අහෝසි කිසිවක් ඉතුරු වෙන්නේ නැතුව ඔක්කොම අයින් වෙලා ගියා. ඊළඟට බුදුහාමුදුරෝ ඒ සූත්‍රයේදීම ධම්මචක්ක දේශනා කරනකොට තව අවස්ථාවක දේශනා කරනෝ සංකම්පි සම්පකම්පි සම්පවේදී. එතකොට මේ පොතු තුන ගැලවිච්ච විදිය තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒක පිටින් පෙන්නනකොට බුදුහාමුදුරෝ පෙන්නනෝ භූමාස්තකේ ඉඳලා අගනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ආලෝකය විහිදී ගියා කියලා. ඒ සූත්‍රේ පරිබාහිර විස්තරේ. බුදුහාමුදුරන්ගේ සූත්‍රය ඇතුලෙන් බලනකොට සංකම්පි සම්පකම්පි සම්පවේදී. සංකම්පි කියලා කියන්නේ අපි මේ ක්‍රියාවේ ඉස්සෙල්ලම හම්බ වෙන පොත්ත තමයි පින්වත්නි ක්ලේශ වට්ට කියන එක. ක්ලේශ වට්ට. ඒක තමයි අපිට පේන්න තියෙන්නේ. මේ සියලුම සත්‍යෝ විවෘත වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අවදි වෙලා ඉන්නේ ඒ වට්ටයට. මොන වට්ටයටද? ක්ලේශ වට්ටයට. තමයි මේ අපි හැම කෙනෙක්ම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලුම සත්‍යෝ විවෘත වෙලා ඉන්නේ ක්ලේශ වට්ටයට. මොකද්ද ක්ලේශ වට්ටය කියලා කියන්නේ? ඇහෙන් රූපයක් බලලා ප්‍රිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana මේක ප්‍රියයි මිහිරි ලස්සනයි රම්‍යයි සුරම්‍යයි කියලා නොයිකුත් විදියට මේ රූපය ගැන යම් චන්ද රාගයක් පහළ කරගෙන රූපේ ඇලෙනවනම් අන්න එතන තියෙන්නේ මේ ක්ලේශ වට්ටයට අපි වෘත වෙලා. ඊළඟ කනෙන් ශබ්ද අහලා ප්‍රිය මේක ප්‍රිය ශබ්දයක්
මිහිරි ශබ්දයක් නැවත නැවත අහන්න ඕන ශබ්දයක් කිය ඒ ශබ්දයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇතුව වාසය කරනවා නම් ඒ තියෙන්නේ ක්ලේශ වට්ටයමයි. එතකොට පේනවා මේ ආයතන හයම පින්වත්නි පුතුජන සත්‍යයේ ආසත්ත වෙලා තියෙන්නේ, ඇලිලා තියෙන්නේ, අල්ලගෙන ඉන්නේ, අවදි වෙලා ඉන්නේ, ජීවත් වෙනවා කියලා කියන්නේ ක්ලේශ වට්ටයට විවෘත වෙලා තියෙන එක. වෙන මොකක්ද නැහැ. බලන්න අපි ගැහණියෙක් වුණත්, පිරිමියෙක් වුණත්, හාමුදුරුවෝ කෙනෙක් වුණත් මුළු ලෝකේම පුතුජන සත්වයක් වාසය කරනවා නම් ඔක්කොම එක තැනකයි ඉන්නේ. ඒ තමයි ක්ලේශ වට්ටය. එතන ભેදයක් නැහැ. එතකොට ඕක කොච්චර සමාන වෙනවද කියලා බලනවා නම් පින්වත්නි දේවනිකාවල දෙවියොත් ජීවත් වෙන්නේ ක්ලේශ වට්ටේ. දේවනිකාවල දෙවියොත් ජීවත් වෙන්නේ ඒත් මේ ඉන්ද්‍රිය පිනවන ක්ලේශ වට්ටේ තමයි ඒත් අවදි වෙලා ඉන්නේ. එතකොට දේවනිකාවල මනුස්ස සත්වයෝ ඊළඟට නරක ත්‍රිසම් ප්‍රේතාදී සතර අපායවල ජීවත් වෙන සත්වයෝ විවෘත වෙලා ඉන්නේ. එහෙනම් මුළු තුන් ලෝකේම විවෘත වෙලා තියෙන්නේ, අවදි වෙලා ඉන්නේ ක්ලේශ වට්ටේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. එතකොට කල්පනා කරලා බලන්න පින්වත්නි අපි මේ මනුස්ස ජීවිතේ හොඳ නැහැ කියලා දේවනිකායක් ගත්තොත් එහෙමනම් අපිට වෙන තැනකට විවෘත වෙන්න පුළුවන්. මේ ධර්මයට අනුව වෙන තැනකට විවෘත වෙන්න බෑ. ඒත් අපි විවෘත වෙනවා කියන්නේ අපි අවදි වෙන්නේ. අපි ඉන්නවා කියලා කියන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අර ක්ලේශ වට්ටය තුල වාසය කිරීම. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ක්ලේශ වට්ටයට හැමදෙනාම අවදි වෙලා ඉන්නවනම් අන්න ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මිනිස්සෙක් හැටියට, ඥානවන්ත මිනිස්සෙක් හැටියට අපි කොච්චර උගත් වුණත්, නූගත් වුණත්, ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතුව අපි සියලුම සත්‍යෝ අවදි වෙලා ඉන්නේ මේ ක්ලේශ වට්ටයට. එතකොට මේ ක්ලේශ වට්ටයට අවදි වෙලා ඉන්න එකට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් ක්ලේශ වට්ටය කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් හටගන්න මුල්ම තැන, මුල්ම අවස්ථාව. ඒ නිසා තමයි බුදුහාඳුරෝ ඉන්ද්‍රිය සංවර සීලයක් ගැන දේශනා කරන්නේ. මේ ක්ලේශ වට්ටය ටිකක් පාලනය කරලා තේරුම් කරලා දෙන්න. ওই ක්ලේශ වට්ටය ටිකක් තේරුම් කරලා පාලනය කරලා දෙන්න පින්වත්නි වේරමණී සීලයෙන් ඉඳුරාම පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවම අවබෝධ කරගත්ත ඉන්ද්‍රිය සංවර සීලය කියන එක දේශනා කරන්නේ. ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒතකොට ඉන්ද්‍රිය සංවර, ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ කොහොමද මේ ක්ලේශ වටේට අහුවෙලා ඉන්න එක තේරුම් අරගෙන තරමක් දුරට හරි මේක පාලනය කරන්නේ කියන අවබෝධය ලබා ගන්න ඕන නම් ඉන්ද්‍රිය සංවර සීලයට එන්න ඕන. දැන් බලන්න මේ අය කලින්ම වේරමණී සීලය සමාදන් වුණා. පාණාතිපාතා ආදී වශයෙන් සමාදන් වුණා. ඒ සමාදන් වුණා කියලා ඒ තරම් දැනුනේ නැහැ මේ ක්ලේශ වටේ Taman ඉන්නවා කියලා. නමුත් ඉන්ද්‍රිය සංවර සීලයට එනකොට එයාට තේරෙනවා Taman මේ ඉන්නේ ක්ලේශ වටේක. මේ ඇස රූපවල හැමතිස්සෙම ඇලෙනවා කියලා. ගැටෙනවා කියලා. කන ශබ්දවල ඇලෙනවා ගැටෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. දිව රසේ ඇලෙනවා ගැටෙනවා කියලා තේරුම් යනවා. ශරීරයේ ස්පර්ශ විශේෂයි ඇලෙනවා ගැටෙනවා කියලා තේරෙන්න යනවා. නහය ගඳ සුවඳ වෙත ඇලෙනවා ගැටෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රිය සංවර සීලය ගැන ඒ නිසා බුදුහාමුදුරු සූත්‍ර
එකක් දෙකක් නෙවෙයි සිය ගාණක් දේශනා කරනෝ වෙනමම වර්ගයක් තියෙනවා සලායතන වර්ගය කියලා. එතකොට මේ සූත්‍ර කියන වචනේ අපි දැන් අටුවාවේ ගත්තාම මේ හුය කියන එක හුය කියලා කියන්නේ අර පිරිත් හුය වගේ එකක්. එකට බැඳලා තියෙනවා, එතිලා තියෙනවා කියන අර්ථය වෙන්න පුළුවන්. නමුත් සූත්‍ර කියන එකේ අපිට සාමාන්‍ය තේරුම මොකද්ද? අපි ගණනක් හදනකොට දාන්නේ සූත්‍රය. දුක හැදෙන විදිය, මේ උත්තරේ එන විදිය කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වන්නේ මොකද්ද? අර ආවරණ තුනකින් ආවරණය වෙච්ච මේ ආවරණ සූත්‍රයෙන් පෙන්වන්නේ මොකද්ද? මේ දුක හැදෙන විදිය. අන්න අපි තේරුම් ගන්න. දුක හැදෙන. ඒ දුක හැදෙන මුල්ම තැන තමයි ක්ලේශ වට්ටය. එහෙනම් බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම ධර්මයේ උගන්වන්නේ ක්ලේශ වට්ටය ගැන. අර විපාක වට්ටය ගැන නෙමෙයි. කර්ම වට්ටය ගැනත් නෙමෙයි. ඉස්සෙල්ලම පෙන්වන්නේ ක්ලේශ වට්ටය. පළවෙනි පොත්ත අපි අවදි වෙලා ඉන්න තැන. අපි ජීවත් වෙලා ඉන්නවායි කියන තැන තමයි එතන පෙන්වන්නේ. එතකොට ක්ලේශ වට්ටේ ඉන්නේ කෙනාට පින්වත්නි මේ ලෝකේ යථාර්ථය පේන්නේ. අර යථාභූතං ඥාන දස්සනං කියන එක නෑනේ ආවරණ වුණාට පස්සේ. යථාභූතං ඥාන දස්සනං කියන එක නැති හින්දා මේ ලෝකේ යථාර්ථය ආ දන්නේ නෑ. මොකද්ද? උත්පාදෝ පඤ්ඤායති උපදිනවා කියන එකක් එයාට පේන්නේ නෑ. වයෝ පඤ්ඤායති බින්දනවා කියන එකක් එයාට පේන්නේ නෑ. තිතස්ස අඤ්ඤතස්සස්ස පඤ්ඤායති මේවා ඔක්කොම වෙනස් වෙනවා කියන එකක් එයාට පේන්නේ නෑ. මේ ක්ලේශ වටේ ඉන්නේ කියලා. ඒ ක්ලේශ වටේ ඉන්නේ කෙනා ඒක සම්මුතියක් හැටියට වචනයක් හැටියට විතරයි බාරගෙන පිළි අරගෙන ජීවත් වෙන්නේ. උපදිනවා කියන එක, මැරෙනවා කියන එක, මේ පවතිනවා කියන ඒවයි විපරිණාමය වෙනස් වීම කියන එක සම්මතයක් හැටියට පිළි අරගෙන ජීවත් වෙනෝ විනා ක්ලේශ වටෙන් ආවේශ වෙච්ච කිසිම කෙනෙකුට ඕවා පේනවයි කියනවා නම් ඒක සම්පූර්ණ බොරුවක්, මුසාවක්. පේන්නේ නැහැ. පේන්න විදියක් නැහැ. එතකොට එහෙමනම් අපි අනිත් ජාති මරණ කියන දෙකම අපිට පේන්නේ නැහැ. උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. උපදිනවා කියන එක පේන්නේත් නැහැ, මරණවා කියන එක පේන්නේත් නැහැ. අපි උපදිනවා කියලා කිව්වේ පින්වත්නි අර මවගෙන් දරුවෙක් බිහිවීමක් නෙවෙයි මෙතන. මරණවා කියලා කිව්වේ සුද්ධෝ අපේත විඥානෝ මේ හිතයින් වෙච්ච තැන අර සම්මත මරණයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ හැම මොහොතකම පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මයක් හට ගන්නවා නම් ඒ සියලුම ධර්ම නිරෝධ ධම්මං ඒ ඔක්කොම එතනම නිරුද්ධ වෙනවා, විනාශ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒක සූක්ෂම ඥානයකින් දකින්න ඕන දෙයක්. ඒක මසසට පේන දෙයක් නෙවෙයි. එහෙනම් මේ ඉන්ද්‍රිය ඥානයට අහු වෙන්නේ නැහැ ඔය කියපු තුනම. මොකද්ද තුනම? උත්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතස්ස සංකතස්ස සංකත ලක්ඛනානි. කතමානි වික්ඛවේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන මේ උපදින එක, මැරෙන එක. එතකොට පේනවා අපිට පේන්නේ නැති හින්දා පින්වත්නි අපි විවහාර කරනවා අපි ඉපදිලා ඉවර වෙලා පස්සේ මැරෙනවයි කියන එක විවහාර කරනවා. කියන්නේ ඉපදිලා මැරෙනවා. අපි කියන්නේ ඉපදිලා මැරෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ සමුදය ධම්මං නිරෝධ ධම්මං. හට ගන්න තරම දැන් මේ උස්ම ගන්නකොටම ඉපදීමයි මැරීමයි දෙකම තියෙනවා. උස්ම උඩට අරගෙන යටට යන එක නෙමෙයි මැරීම කියලා කියන්නේ. එහෙම තමයි හුඟක් අය භාවනා කරන්නේ. ඒක වැරදි සම්පූර්ණ. ඒකට මේ උපදිනකොටම ජාතියයි මරණයයි දෙකම තියෙනවා. ඒක පේන්නේ නැහැ. එතකොට පේන්නේ අපිට වචනයක් විතරයි ඒක. ඊළඟට පින්වත්නි මේ විපරිණාමය කියන එක වෙනස් වීම කියන එක අපිට පේන්නේ නැහැ.
ඒ වෙනස් වීම කියන්නේ අපි තරුණයෙක් වශයෙන් ඉඳලා වයසට යනව නෙවෙයි. ළමයෙක් වශයෙන් ඉඳලා තරුණයෙක් වෙනව නෙවෙයි. මේ හැම මොහොතකම හැම ක්ෂණ කියන වචනයක් බුද්ධ ආගමේ නෑ. ක්ෂණවාදය ඇවිල්ලා තියෙන පස්සේ බුදුහාමුදුරුවෝ ක්ෂණවාදයක් කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ යථාභූත කියන වචනය. එතකොට පේනවා ඊටාම වේගයෙන් මේ වෙනස් වීම සිද්ධ වෙනවා. අපිට පේන්නේ නැති වේගයකින් මේ සියලු ධර්මයන්ගේ වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට ඒක පේන්නේ නැහැ. එතකොට අන්න බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි මේ ලෝකයේ තිබෙන යථාභූත తত্ত্বය මේ ක්ලේශ වට්ටයට විවෘත වෙලා ඉන්න දෙවියෙකුට හෝ මිනිසෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ පේන්නේ නැහැ. ඒක පිළිගන්න වෙනවා. ඇයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ? පේන්නේ නැහැ. එතකොට අන්න ආවරණය වෙලා. මොකද්ද ආවරණය වෙලා තියෙන ක්ලේශ වට්ටෙන් එනයි? යථා භූත తত্ত্বය. ඒ කියන්නේ භූත කියන්නේ මේ හට ගන්නා වූ ධර්ම. හේතුවකින් හට ගන්නා වූ ධර්ම. දෙයක් හෝ කෙනෙක් හෝ සිදුවීමක් හෝ සිතක් හෝ සිටිවිල්ලක් හෝ ඔක්කොම යථා භූත. හේතුවකින් හට ගන්නා වූ ධර්ම. ඒ හේතුවකින් හට ගන්නා වූ ධර්ම වල தත්ත්වය කාටවත් තේරෙන්නේ නැහැ. මේ ක්ලේශ වට්ටෙන් ආවේශ වෙලා ආතුර වෙලා ආවරණය වෙලා වාසය කරන්නා වූ සත්‍යයට. එතකොට මේ ක්ලේශ වට්ටේ එහෙමනම් ටිකක් ලිහිල් කරන්න ඕන. මේ සූත්‍රේ හුයක්නම් සූත්‍රය කියන්නේ හුයක්නම් මේක ගැට ගහලා රවුම් කරලා ගොතලා තියෙන ඒක ටිකක් ලිහිල් කරන්න ඕන. අන්න ලිහිල් කරන්න බුදුහාමුදුරෝ පෙන්නනවා. එහෙනම් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන් අවබෝධ කරනවා කියන යථාභූත தත්ත්වය වටහා ගන්න ඕන නම් හැම කෙනෙක්ම එන්න ඕන මොකටද? ඉන්ද්‍රිය සංවරය. එතකොට පේනවා හේතුව පෙන්නනෝ හේතුව නැති කරන්න මාර්ගයක් බුදුහාඳුරු පෙන්නනවා. අන්න මාර්ගය තමයි පෙන්නන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට බුදුහාඳුරන්ගේ සීලය පෙන්නනකොට පින්වත්නි ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා මූලික හතරක් තියෙනවා. ඒ ප්‍රාතිමෝක්ෂ කියන එක භික්ෂුන් වහන්සේටනේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය තමයි ඉස්සෙල්ලා ප්‍රකාශ. ඉන්ද්‍රිය සංවර සීලයට එන එක්කෙනා තුල පින්වත්නි උන්වහන්සේ පෙන්නනවා චේතනා සීල පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සිතිවිලි පාලනය කරන්න පුළුවන් තරමක් දුරට සිතිවිලි අඳුර ගන්නටවත් පුළුවන් ඉන්ද්‍රිය සංවරයේ තියෙන එක්කෙනා. ඊළඟට එයාට පුළුවන්කම තියෙනවා තමන් තුල ඇතිවෙනා වූ මේ ඉන්ද්‍රිය ඉක්මවා කටයුතු නොකළ යුතුයි කියන අදහස. අවිතික්කම සීලය. ඒ කියන්නේ දැන් මේ මූලික අවබෝධය බුදුහාමුදුරුවෝ පෙන්වන මූලික අවබෝධයෙන් ඉක්මවල ගමන් කළොත් Tamanට තවදුරටත් මේක වැහෙනවා කියන අවබෝධය ලබාගෙන අවිතික්කම සීලයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රහාණ සීලයක්. ප්‍රහාණ සීලයක් කියන්නේ මේ මොහොතේ ආපු ලෝභකමක් හරි තරහාවක් හරි පාලනය කරගන්න පුළුවන්. අනේ මේ මං ඉන්ද්‍රිය සංවර සීලේ ඉන්නේ කෙනෙක් ඒ නිසා මට මේ තරහ ගන්න එක හොඳ නැහැ මං තරහ පාලනය කරගන්න ඕන කියලා අර තරහ ප්‍රහාණ සීලයක් හැටියට පාලනය කරගන්න පුළුවන් තදංග වශයෙන් හරි ඒ මොහොතේ. ඊළඟට වේරමණී සීල. චේතනා සීල, ප්‍රහාණ සීල, අවිතික්කම සීල, වේරමණී සීල ඒ ඔක්කොම හතරම ආවරණය වෙලා තමයි තියෙන්නේ පින්වත් ඉන්ද්‍රිය සංවර. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලයේ ඇතුලේ තමයි අර ටික තියෙන්නේ. වේරමණී සීලය තියෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය තුල. වේරමණී සීලෙන් කිසි විටකවත් ඉන්ද්‍රිය සංවරණය ආවරණ කරන්නේ නැහැ. ඒක ආවරණය කරලා පාලනය කරන්නට වේරමණී සීලෙකින් බෑ. දැන් උදාහරණයක් වශයෙන් මේ මෙතන ඉන්න අය හොඳට පන්සිල් ආරක්ෂා කරන අය වෙන්න ඕන. ඒක ඊටාම විශිෂ්ට එකක්. ඒක ප්‍රශංසා කරනවා.
හැබැයි මේ ඇත්තම කල්පනා කරලා බලන්න දැන් මේ පන්සිල් ආරක්ෂා කරන එක්කෙනා මගුල් ගෙදරක යනවා. මගුල් ගෙදරක ගියාම අර කෑම જાති දැක්කහම සමහරට වෛද්‍යවරු කියලා දෙන කන්න එපා කියලා. එහෙම නැත්නම් තමුණුත් දන්නවා මේවා සමහර ඒවා කන්න හොඳ නැහැ කියලා. අර ඔක්කොම නීති රීති සේරම කඩාගෙන මනසේ තියෙන தত্ত্বය ඉස්සරහට එනවා. ඒ කියන්නේ කන්න ලොකු ආසාවක් ඇති කරනවා. ඒ කියන්නේ චේතනා පාලනය කරන්ට අන්න බලන්න පාණාතිපාතා අදින්නාදාන කාමේසු මුසාවාදා දුරාමේරේ පහම තියුණට ඒක පාලනය කරන්න පුළුවන්ද? අර සිතීලි පාලනය කරන්න පුළුවන්ද? මේක කන්ට ඕනේ කියන ආසාව. ඊළඟට නානා විදියට ඇඳපු අය ඇවිල්ලා ඉන්නවා. අනේ මටත් මේ විදිහ එකක් තිබුණා නම් හොඳයි කියලා ආසාවක්. මාත් මේක විදිහ එකක් ගන්න ඕනේ. ඊළඟට පෝරුව දිහා බැලුවාම හරිම ලස්සනයි මේවා එකක් ගන්න. අන්න බලන්න එතකොට අර ඔක්කොම අර පන්සිල් තියෙනවා යාගේ. පන්සිල් බොහොම හොඳයි. පාණාතිපාතත් හොඳයි. අදින්නාදානත් හැම එකම හොඳයි. හැබැයි මේක ඔක්කොම පිටාරේ ගලනවා. මොනවද පිටාර කරන්නේ? අර පාලනය කරගන්න. එහෙනම් අපිට හොඳටම පැහැදිලි අපිට හොඳටම තේරෙනවා පන්සිල් වලින් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන්නට ඒකෙන් කිව්වද පන්සිල් රකින්න එපා කියලා. පන්සිල් රකින්න එපා කියලා නෑ. පන්සිල් රකින්න ඕන අපි රකින්න තැනින්. ඒ තමයි අපි එන්න ඕනේ ඉස්සෙල්ලම පින්වත්නි ඉන්ද්‍රිය සංවරය. අන්න ඉන්ද්‍රිය සංවරයට ආපු එක්කෙනාට තමයි චේතනා සීල පාලනය කරගන්න පුළුවන්. සිතිවි. එන්නේ මේ ඇහැ පිනවන දෙයක් මේක. දිව පිනවන දෙයක් මේක. කන පිනවන දෙයක් මේක කියලා ඒක තේරුම් අරගෙන අර චේතනා සීල පාලනය කරන්නට පුළුවන්. ඊළඟට පින්වත්නි ප්‍රහාණ සීල. දැන් ලෝභකමක් ඇති වුණා නම් ආශාවක් ඇති වුණා නම් මම මේ ඉන්ද්‍රිය සංවරයේ ඉන්න එක්කෙනාට මොකටද මේ ඇඳුම ගැන මං ආසාවක් ඇති කරගන්නේ කියලා ඒක ඒ වෙලාවේ පාලනය කරලා ප්‍රහාණය කරලා තදංග වශයෙන් යටපත් කරන්න පුළුවන්. එතකොට මේක මගේ හිතුවක්කාර කතාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කතමාට භික්ඛවේ සංවරෝ. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්නාති පදහති. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ওই පාළි වචන ටික තමයි සිංහලෙන් කිව්වේ. මහණෙනි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකද්ද? අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං. ඉපදිච්ච නැති අවාසනාවන්ත ධර්ම අනුප්පාදාය. ඉපදෙන්නට ඉඩ නොදී බලා ගැනීම ආරක්ෂා කිරීම. චන්දං ජනේති. ඒ සඳහා හිතේ කැමැත්තක් උපදවීම. වායමති වීරියක් ගැනීම. චිත්තම් පග්ගන්නාති පදහති. හිත එකඟ කරගෙන හිත ඒකාග්‍ර කරගෙන ඒක තේරුම් ගැනීම. අන්න බුදුහාමුදුරුවෝ. එතකොට ඒක පන්සිල් වල කියන කතාව නෙමෙයි ඉන්ද්‍රිය සංවරය ගැන කියන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ මේ දේශනාව පටන් ගන්නෙ මොකද්ද මේ තුන් ලෝකයේම සත්‍යෝ අවදි වෙලා ඉන්නේ ක්ලේශ වටෙන් ගලවන්න ඕන නිවන් අවබෝධ කරගන්න ඕන. ඒ නිවන් අවබෝධ කරගන්න ඕන නම් මේ ලෝකේ යථාභූත තත්ත්වය අවබෝධ කරගන්න ඕන. මොකද්ද යථාභූත තත්ත්වය? උපදින තැනම මැරෙනවා මේ හැම දෙයක්ම වෙනස්. ඔච්චර තමයි මුළු ලෝකේම තියෙන දේ. අනිත්‍ය කියන වචනේ යටතේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්නේ. එතකොට ඕක තේරුම් නොගත්තාම පින්වත්නි අර ක්ලේශ වටේට ආවරණය වෙලා ඉන්න ලෝක සත්‍යය උපදිනෝ දන්නේ නැත්නම් මැරෙනෝ දන්නේ නැත්නම් වෙනස් වෙනෝ දන්නේ නැත්නම් ඒගොල්ලන්ට තියෙන්නේ මේ නටබුන් අල්ලගෙන අඬන එක විතරයි. නටබුන් අල්ලගෙන අඬන එක කියලා කිව්වේ මොකද්ද? ඒගොල්ලන්ට පේන්නේ වෙනස් වෙලා යම්කිසි ගොරෝසු ඝන තත්යකටපත් වුණාට පස්සේ අර වෙනස් වෙන මොහොතේම එයාට පේන්නේ නැහැ. මැරෙන මොහොතේම එයාට පේන්නේ නැහැ. ඒ නිසා කියනවා ජීවත් වෙලා හිටිය අවුරුදු 50ක් අවුරුදු 50 උපන් දිනේ එහෙම නැත්නම් අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා ඉඳලා මැරුණා කියලා.
බුදුහාඳුරන්ගේ ධර්මයට අනුව පින්වත්නි එක මොහොතක්වත් කෙනෙකුට ජීවත් වෙලා ඉන්න පුළුවන් කමක්. එහෙනම් ජීවත් වෙලා හිටියා ඉන්නවා කියලා කියන්නේ ඒක අපේ අර ක්ලේශ වට්ටයේ තියෙන විවහාරයක් මිස යථාභූත තත්ත්වයක්. ඒක ක්ලේශ වට්ටයේ තියෙන විවහාරයක්. එහෙනම් සම්මුතිය කියන එක තියෙන්නේ කොතනද? ක්ලේශ වට්ටය ඇසුරු කරලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පින්වත්නි දැන් මේ ක්ලේශ වට්ටෙන් අපි අයින් වෙන්න නම් ඉන්ද්‍රිය සංවර සීලය ගැන මම පස්සේ දේශනාවක් කරනවා. මොකද ඒක හරි ගැඹුරු බුදුරජාණන් වහන්සේගේ ඊටාම ගැඹුරුම ධර්මයක් තියෙනවා නම් ওই ඉන්ද්‍රිය සංවරය පිළිබඳ උගන්වන දීට වඩා ගැඹුරු මොනම දෙයක් බුද්ධ ආගමේ නැහැ. ඕක තමයි ලොකුම අමාරුම වැඩේ. අභිධර්ම කටපාඩම් ගන්න එක නෙවෙයි. ප ဋ ාණ කටපාඩම් ගන්න එක නෙවෙයි අමාරු වැඩේ. ඕක ඔක්කොම කටපාඩම් මේ ලංකාවේ උපාල කම්මලා. හැබැයි එක්කෙනෙකුවත් ඇහැ සංවර, කන සංවර නැහැ, දිව සංවර නැහැ, නහය සංවර නැහැ, මේ හම සංවර නැහැ. ඔය හිතුමතේ ගමන් කරන ආගමත් සංවර නැහැ. අරව තේරුම කටපාඩම්. එතකොට පේනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ මායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරණුබෝධෝ අතක්කාවචරෝ පණ්ඩිත වේදනියෝ කියන වචන පාවිච්චි කරන්නේ ඔන්න ඕක. මේ පංචකාම සම්පත්තීන්ගෙන් පිරිච්ච ලෝකේ කොහොමද මේ ඉන්ද්‍රියෝ පාලනය කරලා තේරුම් කරන්නේ? අවබෝධ කරගන්න. මේ කාම ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේ කාම ලෝකේ ජීවත් වෙලා ඉඳගෙන කොහොමද මේක තේරුම් අරගෙන පාලනය කරන්නේ? මේක තමයි අමාරුම. ගාතපට පාඩම් කරන එක නෙමෙයි. බුදුහාඳුරන මලක් තියෙන එකවත් නෙමෙයි. ඒ පා කියනෝ නෙමෙයි. ඒ ඔක්කොම නිකන් මේ සරල දේවල්. ඒව කරන්න පුළුවන්. නමුත් බලන්න කොච්චර අමාරුද කියලා අපි කොච්චර වයසට ගියත් කොච්චර උගත් වුණත් අපිට මේ ඇහැ සංවර කරගන්න, කන සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ භාවනා කළා අපි ඇත්ත වශයෙන්ම භාවනා කරන්න පටන් ගන්නෙම මේ පුළුවන් තරම් සංවර කරගන්න පුළුවන්ද කියන අවබෝධය ලබා ගන්න. එතකොට එහෙමනම් බුද්ධ දේශනාව තුළ උගන්වන ලොකුම සීලය ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය අසංවරය තුල තියෙන්නේ ක්ලේශ වට්ටය තුල ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා තුනයි. ඒ තමයි ලෝභය, ද්වේෂය, මෝහය. රාග, දේශ, මෝහ. ඒක තමයි බුදුහාමුදුරු උගන්වපු ලොකුම විනය. ඊට වඩා විනයක් බුද්ධ ආගමේ නැහැ. එතකොට රාග, දේශ, මෝහ විනය නම් ලොකුම විනය බුදුහාමුදුරු ඒ නිසා තමයි ඒ තුන රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං කියලා කිව්වේ නිවනේ කිව්වේ ওই තුන යම් අවස්ථාවක අයින් වුණොත් අන්න ඒ අවස්ථාවේ තමයි එයාට නිවන් අවබෝධ කරගන්නට නිවන ලැබෙන්නේ, නිවන අවබෝධ කරගන්නට පුළුවන් ලැබෙකම තියෙන්නේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඊළඟට පින්වත්නි දැන් මේ ක්ලේශ වට්ටය අපි කොහොමද සරල විදියට තේරුම් ගන්නේ? මේ හරි ගැඹුරු එකක් නේ. දැන් අපි දන්නවා මේ ක්ලේශ වට්ටය තුල පාවිච්චි කරන්නේ යම් දේවල් අඳුර ගන්න අපි පාවිච්චි කරන අංග කීපයක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි සංඥා. මොකද්ද? සංඥා. සංඥාවයි චේතනාවයි නිවන් අවබෝධ කරන තෙක්ම ගමන් කරන සංඥා චේතනා දෙක. ඒ නිසා බුදුහාමුදුරෝ ඊටාම උසස් සමාධියක් ගැන දේශනා කරනවා නම් ඒ උසස්ම සමාධියේ තියෙන ලක්ෂණ දෙක තමයි සංඥාවයි වේදනාවයි දෙක අයින් කරලා ලබා ගන්නා වූ සමාධිය. ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය. මොකද්ද? සංඥා වේදිත නිරෝධය. එතකොට පේනවා දැන් මේ ක්ලේශ වට්ටය තුල තියෙන්නේ සංඥාවයි චේතනාවයි. සංඥාව කියලා කියන්නේ මොකද්ද? මේ ගැහැණි, මේ මිනිහා, මේ ගේ,
මේ අහවල් සතා නානා විදියට නම් කිරීම. අන්න ඒ නම් කිරීමේ පාඩම මේ ඇත්තන්ට ඉගෙනන කොහොමද නම් කරන්නේ කියලා. නම් කර කියන එක. අපිට කැමති විදියට නම් කරලා කියන එක. නම් කර කියන එකට තමයි සංඥා කියලා කියන්නේ. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙමනම් සංඥාව කියලා කියන්නේ අපි පනවාගත්ත ක්‍රමයක්. නම් අපිම විසින් නම් කරන ලද්දා සංඥා කියලා කියන්නේ. වෙන මොකක් වන්නේ? ඒක අප විසින්. ඒක අර යථා භූතවලට අයිති නෑ. ඒ යථා භූතවලට අයිති නැති මොකද මේක මේ පුතුජන සත්වයා විසින් ක්ලේශ වටේ වාසය කරන්නා වූ සත්වයා විසින් අසකරනාසය දිව ශරීරය සිත කියන මේ ආයතන හය පාවිච්චි කළා කරන ලද නම් කිරීමක්. ඒක තමයි සංඥා කියන්නේ. ඊට වැඩිය ඕකේ මොකක්වත් නැහැ. ඒ නිසා තමයි සංඥා නිරෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සංඥා අපි ඒ අවස්ථාවේදී සංඥා කියලා මේ අහවල් දෙය කියලා දැනගන්නවත් එක්කම චේතනා පහළ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන එහෙනම් ඉන්ද්‍රිය මේ ක්ලේශ වටේ ඉස්සෙල්ලම හම්බ වෙන්නේ මේ අපි ගොඩනගනෝනේ ලෝකයක්. ඒ ලෝකෙට බුදුහාමුදුරෝ උන්වහන්සේ උගන්වන භාෂාවෙන් උගන්වන්නේ අත්ථ සම්භූතා. භූතා කියන්නේ පහළ කිරීම. අත්ථ සම්භූතා කියන්නේ සමන්ත කැමැති විදියට පහළ කරගත්තා වූ ලෝකය. හේතුඵල ධර්මයකින් එහෙම නැත්තම් මේ අර සකස් වෙච්ච දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ තමන්ට කැමති විදියට තමන්ට ඍසි විදියට පහළ කරගත්තා වූ ලෝකය. ඒකට කියනවා අත්ථ සම්භූතා. එහෙනම් මේ ක්ලේශ වට්ටය තුල තියෙන පින්වත්නි අර සංඥාවන්ගෙන් පටන් අරගෙන ක්ලේශ වට්ටය තුල තියෙන සියලුම අංග ප්‍රත්‍යංග සියල්ලක්ම පාවිච්චි කරලා තියෙන්නේ මොකක් සඳහාද? අත්ථ සම්භූතා. මොකද්ද? මගේ ලෝකය ගොඩනගන්න. මොන ලෝකෙද? අන්න මගේ ලෝකය තමයි දුක. මගේ ලෝකය තමයි දුක. එහෙනම් දුක තියෙන්නේ මගේ ලෝකේ. දුකට හේතුව තියෙන්නේ මගේ ලෝකේ. ඊළඟට දුක නැති කරන්න ඕනේ මේ ලෝකේ ඉඳගෙන. ඊළඟට දුක් නැති කිරීමේ මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට පේනවා එහෙනම් මේ මගේ ලෝකය කියන එක ගොඩනගන්නේ මේ ආයතන 6 අවදි කරවලා සතප්පවලා වාසය කරන්නේ මේ ක්ලේශ වටේ තුල. අන්න එතන ඉඳගෙන තමයි මගේ ලෝකය කියන එක ගොඩනගන්නේ. ඒක ඉස්සෙල්ලම පටන් ගන්නෙ මොකද්ද? සංඥා. ඒ කියන්නේ නම් කර ගන්නවා. අපිට කැමති විදියකට නම් කර ගන්නවා. මේක අතය, මේක ඇඟිලිය, මේක කකුල්ය, මේක නහය, මේක ඇසය, මේක කනය කියලා අපිට කැමති විදියට නම් කරගෙන තියෙනවා. කවුරුවත් නම් කරපු දෙයක් මොකක්වත් නැහැ මේ. දෙවියන් වහන්සේ කෙනෙක් නම් කරපු එකක්වත් නැහැ. ඒක මෙසේ විය යුතුයි කියලා මේක ලකුණු කරලා වෙන් කරලා පෙන්නලා මොකක්වත් නැහැ. ඒක අපිට කැමති විදිහට අපි ඒව ලකුණු කරගෙන. අන්න ඒක නම් කරගෙන කියනවා. එතකොට පේනවා සංඥා. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරන මේ නම් කර ගැනීම එහෙම නැත්නම් අත්ථ සම්භූතා කියන ලෝකය මේ ගොඩනගනකොට තමන්ගේ මේ හිස් බව කලින්ම අපි තේරුම් ගන්න ඕන. මේක නිරුද්ධ කරන්න ඕන. ඒ හිස් බව දැනගන්න ඕන. එහෙනම් බුදුහාමුදුරෝ කියනවා සංඥාවක් හැටියට පාවිච්චි කරන්න. ඊට වැඩි ඒව කරන්න එපා ඒක. සංඥාවක් හැටියට තේරුම්. ඒ කියන්නේ විවහාරය පිණිස නම් කිරීමක් විතරයි. වෙන මොකක්වත් ඒකේ නැහැ. විවහාරයේ පිණිස නම් කිරීමක් විතරයි තියෙන්නේ. ඒකේ වෙන මොකක්වත් නැහැ. වෙන යථාර්ථයක් ඒකේ නැහැ. සංඥාවක් හැටියට ගන්නේ. එතකොට දැන් අපිට ශබ්දයක් ඇහෙනවා. ශබ්දයක් ඇහෙනකොට අපිට කපුටෙකුගේ ශබ්දයක්. ඒක ඒ සංඥාව. එතකොට කපුටා කියන එක අපි නම් කර කියපු එකක්. එයාගේ ශබ්දෙට ආරූඪ කරපු නමත් අපි නම් කරපු එකක්. ඒක සංඥාවක් විතරයි කපුටෙකුගේ ශබ්දයක්. ශබ්දයක් විතරයි.
ඒකේ මොකක්වත් සාත්‍රයක් නැහැ. ඊළඟට දැන් අපි ඒකේ ඊළඟට තව එරෙනවා ගිහිල්ලා. අපිම නම් කරලා තියෙනවා කපුටා. එයාගේ ශබ්දෙන් නම් කරලා තියෙනවා. ඊළඟට ওই ශබ්දේ කනට ආට පස්සේ අපි මෙතන ඊට පස්සේ තව එකක් තව හුයක් ඔතන. තව සූත්‍රයක් හරි ගස්සලා. හුය කියන්නේ සූත්‍රේනේ. සූත්‍රයක් හදන. මොකක්ද සූත්‍රයක් හදන්නේ? අන්න කපුටු සූත්‍රේ. කපුටු ශාස්ත්‍රේ. කපුටු ශාස්ත්‍රයක්. ඒකත් අපි මෙතන හදනවා මනසේ හදනවා. ඒක හදලා කපුටා එතන වාඩි වෙච්ච අත්ත අණුවත් එයා ඒක හදාගන්නවා. කතා කරන විදිය අණුවත් ඒක හරි ගස්ස ගන්න. එතකොට පේනවා අර සංඥාවෙන් පින්වත්නි කොච්චර එහාට අපි තව ප්‍රාථමික මට්ටමකට වැටුණද කියන එක අපිම තේරුම් ගන්න ඕන එහාට යන්න. ඊළඟට අපිට යම්කිසි රූපයක් දැක්කහම අපි මේක එකක් ප්‍රිය හැටියට ගන්නවා, තව එකක් අප්‍රිය හැටියට ගන්නවා, තව එකක් සතුරු හැටියට ගන්නවා, තව එකක් මිතුරු හැටියට ගන්නවා, කැමැති හැටියට ගන්නවා. নানা විදිහට මේ ඉන්ද්‍රියන්ගෙන් මේ සංඥාවන්මයි. එහෙනම් අපි සංඥා නැවත බෙදනවා. අපිම හරිගත්තපු සංඥා නැවත බෙදනවා, වෙන් කරනවා. ඒ වෙන් කරලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සංඥාව හැටියට ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ සංඥාව විඳින එකක් බවට පත් කරගන්නවා. ඒ සංඥා මොකක් එකක් බවට පත් කරගන්නේ? විඳින එකක් බවට. ඒකට අපි කියනවා රස සංඥා. මොකද්ද? රස සංඥා. රස සංඥා. ශබ්දයක් ඇහුණාම එතන රස සංඥාවක් ගන්නවා. ඒ රස සංඥාව කියලා කියන්නේ විඳින යමක් විඳීමට උවමනා කරන දෙයක් එක පහල කරනවා. මේක කටුකයි කියලා දුක් වේදනාවක් ගන්නවා. මේක මිහිරි කියලා සුඛ වේදනාවක්. ඊළඟට කෑමක් ගත්තාම අපි ඒකේ රස සංඥාවක් ගන්නවා. මේක රසයි කියලා සුඛ වේදනාවක් ගන්නවා. දුක්ඛයි කියලා දුක්ඛ වේදනාවක් ගන්නවා. රස කියලා කියන්නේ ඒ දෙපැත්තම විඳීමට උවමනා කරන දෙයක් බවට පත් කර ගැනීම කියන එකයි රස සංඥා කියලා කියන්නේ. එහෙනම් බුදුහාඳුරෝ පෙන්නනෝ සංඥා රස සංඥා. ඒ රස සංඥා එතනින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ යනවා රස තෘෂ්ණා. මොකට යන්නේ? රස තෘෂ්ණා. රස තෘෂ්ණා කියලා කියන්නේ මොකද? ඒක අල්ල ගන්න. මේක මිහිරි. මේක හෙටත් ඕන, අනිද්දාත් ඕන, මේකම ඕන කියලා. මේකම ඕන කියලා ඒක අල්ල ගන්න. උපේති ඒකට පුළුවන් තරම් ලං වෙනවා. ඒකට පුළුවන් තරම් කැමති වෙනවා. ඊළඟට ඒ රස තෘෂ්ණා කියන එකේ පින්නදී අනිත් පැත්තක් තියෙනවා. මෙයා මගේ සතුර, මගේ මේ රසයට මෙයා බාධා කරා. මගේ විඳීමට මෙයා බාධා කරා කියලා ඒකත් එයාටත් ලං වෙනවා. ඈත් වෙනව නෙවෙයි. සතුරා කියන්නේ සතුරෙක් ඉන්නවා කියලා කියන්නේ අපි යාට ලං වුණා කියන එකයි. සතුරෙක් නැත්තම් ලං වෙලා නැහැ. ඇයි ලං වුණා කියලා කියන්නේ? එයා අරගෙන මේකේ දාගත්තා. ෆයිල් එකක් වශයෙන් එයා ඉන්නවා. කොහෙවත් නෙවෙයි ඉන්නේ, අල්මාරියේ නෙවෙයි ඉන්නේ. මේ චිත්ත ෆයිල් එකක් වශයෙන් චිත්ත සංතානේ ඉන්නවා. එහෙනම් ඈත් වෙලා නැහැ. අපි කියනවා අපෝ යාගේ මලගෙදර තවත් යන්නේ නැහැ, දාන්නවත් යන්නේ නැහැ කියලා. ඒකට ෆයිල් එක අල්මාරියේ. ඇයි ඒක තියනයි කියලා කියන්නේ? එයා යම් වෙලාවක පාරේ යනකොට හම්බෙච්ච හැටි ඔක්කොම අර කම්පියුටර් එකේ බටන් එක වගේ ඩීටේල් ටික ඔක්කොම කිටි අහවල් දවසේ මෙහෙම කිව්වා, අහවල් මගේ පුතාට මෙසේ කළා, ඉස්සරක් කළා, දැනුත් කරා. බුදුහාඳුරු කියන්නේ ඊළඟට ඉදිරියේදී කරાવી, පෙරක් කළා, දැනුත් කරායි, මගේ සතුරත් එක්ක එකතු වෙලා මට නිඳා කරා කියලා අර ඔක්කොම එකතු කරලා තේරම එකතු වෙලා ගොනු වෙලා එක සැරේටම ඇවිල්ලා අරයට ආයතරයක් උප්පනවා. අර පරණ ටික තේරම අරගෙන ආපහු හිතේ අර පරණ ග්‍රෑම් ෆෝන් පැටියක් වගේ කිරි ගාලා කටුව කපාගෙන යනවා. හදවත හිල් කරගෙන යනවා. ඒ වුණාට මම සූපත් වෙම්මා, අරය සූපත් වෙම්මා කියලා කියනවා. ওই ෆයිල් එක අයින් කරන්න පුළුවන් නම්
අන්න ඒක තමයි සූපත් වෙන්නේ. එතකොට දැන් එයාගේ සූපත් වීම නෙවෙයි දැන් මේ ග්‍රෑන්ඩ් ෆෝන් තත්ත්වයේ මේ කිරි ගා මේ කපෙන කටුව මේ කටුව මේ තැටිය පරණ තැටිය අයින් කරලා ඒ වෙලෙ ඉතින් පරණ තැටියක් මොකටද තියාගන්නේ? ඒ නිසා තමයි බුදුහාඳුරෝ වෙන්නේ අර ඒක ඉතින් ඒ අවස්ථාවේ සිද්ධ වුණා. ඒක එතනින් ඒක ෆයිල් එකක් වශයෙන් මේකේ දැම්මේ නෑ, දාගත්තේ නෑ, වෙන් කරලා තියාගත්තේ නෑ. ඒ නිසා තමයි අර රස තෘෂ්ණා කියනකොට තමන් කැමති දේ වගේම තමන් අකමැති දේ අයින් කරනව නෙමෙයි, අකමැති දේ නමුත් විවහාර කරන්නේ කොහොමද? විවහාර කරන්නේ කැමති දේ තියාගත්ත, අකමැති දේ අයින් කරේ නැහැ. කැමති දේ තියෙන තාක්කල්ම අකමැති දේ තියෙනවා. ඒ මොකද බුදුහාමුදුරුවෝ පෙන්වන මනසේම දෙපැත්තක් නේ. ද්වයතානුපස්සනා කියන සූත්‍ර වගේක් වන්න බුදුහාමුදුරුවෝ. මනසේම තියෙන දෙකක් නේ. සතුරු මිතුරු ඇත නැත මේ හැම දෙයකම තියෙන මනසේ හැමතිස්සෙම ඒ වෙන් කරලා බෙදලා ගන්න ගතිය විඥාණය පටන් ගන්නෙම ආකාර දෙකකින් කොට නැගිලා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි පදනම් කරගෙන තමයි චක්කු විඥානය කියන පටන් ගන්න. එතකොට පේනවා මේ ද්වයතාවයෙන් පහළ වෙන ධර්මතාවයක් විඥානය කියන හිතේ කියන එක. එහෙනම් පේනවා රස තෘෂ්ණාව කියන එක එතන තියෙනවා. ඒ රස තෘෂ්ණායම කොටසක් තමයි අර සතුරා කියලා එතන විඳින්නේ මොකද්ද? සැප වේදනාවක් නෙවෙයි දුක්ඛ වේදනාවක්. සැප වේදනාවක් නෙවෙයි දුක්. හැබැයි එයා නිසා සැප වේදනාවක් යම් කාලයක් ලබන්න ඇති. මිතුරම තමයි සතුර වෙලා තියෙන්නේ. එක සැරේටම සතුරෙක් කියලා જાතියක් එන්නේ නැහැ. මිතුරම තමයි. ඒ කියන්නේ එකම කාසී දෙපැත්ත වගේ තමයි. එහෙනම් ඇලීම තුලම ගැටීමක් ද්වේෂයක් තියෙනවා. ඒ ඇලීම තුල ගැටීම තියෙන්නේ ඇයි? ඒ ඇලීමට යම් අවස්ථාවක බාධා වෙන ධර්මයක් තියෙනවා නම් මොනවා හරි ඒ බාධා වෙන ධර්මයක් ඒකෙන්ම පහල කරනවා. ඇලීම තුලම තියෙනවා ඒක. ඒ නිසා ලෝභ, දේශ, මෝහ කියන ධර්ම පින්වත්නි මේකේ තියෙන්නේ ලෝභකම විතරයි කියලා කෙනෙකුට පෙන්වන්න බෑ. මේකේ තියෙන්නේ තරහ විතරයි කියලා කෙනෙකුට පෙන්වන්න. මේකේ තියෙන්නේ මෝහ විතරයි කියලා පෙන්වන්න බෑ. අපි යම් ඇලීමක් ගත්තොත් ওই තුනම හැබැයි ප්‍රකට වෙන්නේ ලෝභය කියන එක. ඒ නිසා අපි කියනවා ඒක ලෝභකමින් කරපු එකක්. යම් අවස්ථාවක දේශෙන් කරොත් අපි තරහෙන් ඒක අයින් කරනනේ, තරහෙන් ගන්න එකනේ. එතකොට ඒක ගන්නවා. ඒ ගන්නකොට අපි ඒකට කියනවා ඒක දේශය ප්‍රකට වුණ නිසා මේක ද්වේෂසහගතව කරපු එකක්. නමුත් මේ දේශය කියන එක තුල ඇලීමක් තිබුණා, අවිද්‍යාව එහෙම නැත්නම් මෝහයක් තිබුණා. ඒව වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ උපාදාන කියන සිතක අල්ලගත්තා කියන සිතක පින්වත්නි ලෝභ, දේශ, මෝහ කියන මේ ධර්මතා තුනම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ උපාදානය නොකළ යුතු දෙයක් හැටියට උන්වහන්සේ දේශනා කළේ. උපාදාන කරන්නේ දෙයක් හෝ කෙනෙක් හෝ නෙවෙයි. ලෝභයයි, දේශයයි, මෝහයයි කියන මේ අවාසනාවන්ත ධර්ම තුනක් තමයි අල්ලගන්නේ උපාදානය කියලා. වෙන මොකක්වත් නෙවෙයි. හොයාගෙන සම්පූර්ණ හොයාගෙන ගියොත්. එතකොට සංඥා, රස සංඥා, රස තෘෂ්ණා. අන්න රස තෘෂ්ණා කියන තැනට ආවට පස්සේ බුදුහාඳුරෝ පෙන්නනෝ ඒ තෘෂ්ණා කියන එක ටිකක් ගැඹුරු එකක්. අර රසයක් ඒ වෙලාවේ විඳිනට වඩා තෘෂ්ණා එක ටිකක් අමාරුයි. ඒ නිසා බුදුහාඳුරෝ කියන තෘෂ්ණා කියන එක පෝනෝ භවිකා පුනර්භවයක් ගෙනත් දෙන්න තරම් ශක්තිමත්. නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දනි. ඒ නැවත නැවත ඒක ඇතිවීම නිසා නැවත නැවත උත්පත්තියක් ලබා දෙන්න තරම් මේ පෝනෝ භවික. ඒ වගේම සතුටු වීමක්, නැවත නැවත සතුටු වීමක්, නැවත නැවත උත්පත්තියක් ලබා දීමක්
කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන තෘෂ්ණා. එතකොට පේනවා එහෙනම් පින්වත්නි දැන් මේ සංඥා කියන එකකින් අපි ටිකෙන් එහාට තෘෂ්ණා ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන තෘෂ්ණාවක් ආපු එක්කෙනාට අන්න එයා තණ්හා පත්‍ය උපාදානං එයා මේවා අල්ලගන්නවා. සතුරයි කියලාත් අල්ලගෙන ඉන්නවා, මිතුරයි කියලාත් අල්ලගෙන ඉන්නවා. අර ක්‍රමෙන් මහත් වෙවි ආවු ධර්ම උපාදාන පත්‍ය භව. එයාට භවයක් බලාපොරොත්තු විය යුතුයි. එතකොට භවපත්‍ය ජාතිපත්‍ය. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් මේ හේතුඵල ධර්මයක් කියන්නේ. පටිච්ච සමුප්පාද. ඇයි මේක මම මෙහෙම කිව්වේ? ඇයි දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මූලික ධර්මයේ ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සන. ද්වාදසාකාරං කිය 12ක් සිද්ධ වෙනවා මේ ක්‍රියාවේදී. අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, ජාති, භව, ජාති, මරණ කියන 12. ද්වාදසාකාරං 12. මොකද්ද මේ වට්ට තුනට අහු වෙලා ඉන්නේ කෙනා හැමතිස්සෙම මොන වටේ වාසය කළත් එයා මේ 12ටම අහු වෙලා තමයි මේ ජීවත් වෙන්නේ. එකකට දෙයකට අහු වෙලා නෙවෙයි. ඒක තමයි මේ පෙන්වන්නේ. සංඥා, රසඤ්ඤා, රසතෘෂ්ණා, උපාදාන පත්‍ය භව ආදී වශයෙන් දිගට පෙන්වන්නේ ඒකයි. එතකොට දැන් මේවා මෙච්චර අපිට පාලනය කරන්න බෑනේ. දැන් කෙනෙකුට කිව්වා සංඥාව බුදුහාඳුර නම් පෙන්නනවා සංඥා මරීචිකම්. ඒ කියන්නේ ඒක මායාවක් අපි හදාගනිපු මනෝමය දෙයක්. එහෙම දෙයක් නෑ. සංඥා මරීචිකම් මිරිඟුවක් ඒක. එතකොට දැන් කෙනෙකුට එහෙම කිව්වට එක සැරේට අත්හරින්න බෑ. අනේ මේක මිරිඟුවක්, මේ ගැහණු රූපයක් කියලා මේ තියෙන මිරිඟුවක්, මේ පිරිමි රූපයක් කියලා කියන්නේ, මේ ශබ්දයක් කියලා කියන්නේ, මේ මිහිරි කියන්නේ, මේ රසය කියන්නේ, මේ මායාවක්, මේ මිරිඟුවක් කියලා අත්හරින්න කියලා කිව්වට එහෙම අත්හරින්න බෑ. ඒකට කාලයක් යනවා. ඊළඟට ආහාර ගන්නකොට අනේ මම මේකේ රස සංඥාවක් ඇති කරගන්න හොඳ නැහැ. ඒ රස සංඥාවක් ඇති කරගන්න නැතුව මේක ලද දෙයින් මම අනුභව කරන්න ඕන. එහෙම නැත්නම් මට මේ ලැබිච්ච ඇඳුම මම රස සංඥාවක් ඇති කරගන්න ඕනේ. මේකේ විඳින එකක් නෙවෙයි. මට මේකේ මූලික කාර්යය සිද්ධ වෙනවා නම් මේ ඇඳුම යම් කාර්යයක් සඳහාද එම කාර්යය සිද්ධ වෙනවා නම් එතනින් මට ඇති කියන පදනම තුල ඒක පරිහරණය කළා. අන්න ඒකට කියනවා පින්වත්නි අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවය කියලා කියන්නේ අර අපි ඇඳුමට ආලෝගත්ත අර සෝබන ක්‍රියාවලිය ඔක්කොම අයින් කරලා ඇඳුම අවශ්‍ය වන්නේ කුමකටද කියන මූලික ධර්ම වලට සාධාරණයක් ඒ ඇඳුමෙන් සිද්ධ වෙනවා නම් අන්න එතෙන්ට කියනවා අල්පේච්ඡ කියලා. ටිකක් ගැඹුරුයි ඒකේ. ඒක ලේසි නෑ එකක්වත්. ඉතින් ඔය හුඟක් අයට මේ නිකන් විස්තරයක් කියනවා නම් ඒගොල්ලන් කැමතියි. නමුත් මේක ඇතුලෙන් අපි බලාගෙන හිටියා අපිට තේරෙන දේ. ආහාරය වුණත් එහෙමයි. අනිකුත් සෑම දෙයක්ම එහෙමයි. එතකොට බුදුහාමුදුරුවෝ සල්ලේකතා, සුබරතා, ওই වචන සහැල්ලු පැවතුම් ඔක්කොම උගන්වන්නේ ඔන්න ඔය මූලික ධර්ම. ওই මූලික අවබෝධය අපිට තියෙන්න ඕන නිවන් අවබෝධ කරගන්න කෙනෙක්. ඒ නිසා භික්ෂුන් වහන්සේගේ ජීවිතයෙන් නම් බුදුහාමුදුරන්ට ඉඳුරාමයකට යම් දේවල් දක්වන්න පුළුවන්නේ. ඒ දක්වන්න පුළුවන් නිසා බුදුහාමුදුරෝ ඒවට ඇඳුම් වලට, ආහාර වලට, බෙහෙත් වලට ඒ හැම දෙයකටම බුදුහාමුදුරෝ අර අල්පේච්ඡතා කියන එක හරි ගස්සලාම ඒක පටන් ගන්න කටයුතු කළා. ඒක අවබෝධයෙන් හරි අනවබෝධයෙන් හරි හරි ගස්සලාම. එතකොට පේනවා දැන් සංඥා, රස සංඥා, රස තෘෂ්ණා. අනේ මම මේකට තෘෂ්ණාවක් ඇති කරගන්නේ මොකටද කියලා කෙනෙකුට ඒ සීමාවලදී සමහර විට පුළුවන්කමත්. හැබැයි පින්වත්නි මේ එකක් සිද්ධ වෙලා පස්සේ අනිත් එක සිද්ධ වෙනවා. ඊටාම වේගෙන් මේක අරමුණුත් එක්ක සිද්ධ වෙනවා. එහෙන් රූපයක් බලනකොටම මේක සිද්ධ වෙලා ඉවරයි. කනෙන් ශබ්දයක් ඇහෙනකොටම මේක විදුලි වේගයෙන්
සිද්ධ වෙලා ඉවරයි. නායට ගල් සුවඳක් එනකොටම මේක සිද්ධ වෙලා ඉවරයි. අර තෘෂ්ණාවගෙන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ ඉන්ද්‍රිය සංවර සීලය යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් අන්න එයා මේ ඇහැ අනිත්‍යයි, මේ රූපය අනිත්‍යයි, මේ රූප විඥානය අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, ශබ්ද විඥානය අනිත්‍යයි, මේ ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ මේ ආයතන වලට සම්බන්ධ කළා අනිත් පැත්තෙන් පෙන්නවා මේවයි කිසිවක් නෑ අපි ගොඩනගාගත්ත දෙයක් කියන අවබෝධය ලබා ගන්නට. ඒ විදිහට පෙන්නකොට සලායතන වර්ගයේ සූත්‍ර 100 ගාණක් පින්වත්නි තියෙනවා. ඊළඟට දැන් මේ ක්ලේශ වත්තේ අපි පුළුවන් තරම් දඟලලා අපි ලබාගන්නේ මොනවද? විපාක. මොනවද ලබාගන්නේ? විපාක. අන්න විපාක වර්ග දෙකයි. පුණ්‍ය විපාක, පාප. එහෙනම් ක්ලේශ වත්තේට අවදි වෙලා ඉන්න එක්කෙනා විපාක දෙකක් ලබා ගන්නවා. එකක් පුණ්‍ය විපාක, පාප විපාක. පුණ්‍ය විපාක කියන ඒවත් ක්ලේශ වත්තේම තම ගෙනියනවා. අපි එතන සුගතිය කියන වචනේ පාවිච්චි කරනවා. පාප විපාකත් ක්ලේශ වත්තේටම නැවතත් ගෙනියනවා. අපි ඒක කියනවා අවාසනාවන්ත දුර්ගති විපාක කියලා කියනවා. එතකොට අර සුගතිය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක ආදී තැන් ගැන තමයි සුගතිය කියලා කියන්නේ. ඒවත් ක්ලේශවත්ති. ඊළඟට නරක තිරිසන් ප්‍රේත අසුරනිකා ඒව දුකතිය කියලා කියනවා. ඒවත් තියෙන්නේ ක්ලේශවත්ති. එහෙනම් පේනවා පින්වත්නි අපිට යම් කිසි අමතක කිරීමක් වගේ తాවකාලික දෙයක් වගේ තමයි මේ සුගති කියන කතාවත් ඒකේ වෙනසක් ඇති වෙන්නේ යථාර්ථයක් හැටියට බැලුවාම ඒ හැම එකම තියෙන්නේ ක්ලේශ වත්තේ. ඒකට විපාක වත්තයක් අපිට තියෙනවා. ඒ විපාක වත්තය ඊළඟට පින්වත්නි අපිට සම්පූර්ණම ඇති කරලා තියෙනවා කර්ම වත්තයක්. මොකද්ද? කර්ම. අන්න ඒ කර්ම මොනවද? ඒ කර්ම තමයි අපිට තියෙන්නේ අපි උපදිද්දෙත් එම කර්ම පදනම් කරගෙන අපේ ජීවිත ප්‍රවෘත්තිය පවත්වන්නෙත් ඒ කර්ම පදනම් කරගෙන සංසාරේ අපිට දික් වෙනවද කෙටි වෙනවද කියන තීරණේ ගන්නෙත් ඒ කර්මය පාවිච්චි කරගෙන ඒ විතරක් නෙමෙයි ඊට වැඩිය බරපතල දෙයක් සිද්ධ වෙනවා. ඒක බණ පොත්වල නෑ සූත්‍රවල විතරයි තියෙන්නේ. මොකද්ද බරපතලම දේ? මේ වර්තමානයේ ක්ලේශ වට්ටයට කරුණු කීපයක් බලපවත්වනවා. ඒ කරුණු කීපෙන් එකක් තමයි පූර්ව කෘත කර්ම. පෙර සසර අපි පුහුණු කරපු විදිය, පුහුණු කරපු කර්ම. ඒක බලපවත්වනවා. එතකොට Taman ජීවත් වෙන පරිසරය තමන්ගේ වර්තමානයේ ලබාගත් දැනුම් මොනවා හරි තියෙනවා නම් ඒවා ඒ ඔක්කොම මේ ඇහි බැලීමේ ක්‍රියාවට සම්බන්ධ වෙනවා. එකක් දෙකක් නෙවෙයි. ඒක හේතුවාදයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. හේතු ගොඩක් මෙතෙන්ට තියෙනවා. පිටින් ගත්තාම චක්කු ප්‍රසාද ආලෝකය බාහිර වර්ණ රූපය. ඒක පිට විස්තරයක් විතරයි. ඇතුලේ විස්තරය ගත්තාම පූර්වකృత කර්ම. අපි කොහොමද අපේ චරිතේ හැඩගස්වලා තියෙන්නේ? දැන් 10 දෙනෙක් මෙහෙම තියෙන වෙලාව එකම දෙයක් පෙන්වුවොත් පින්වත්නි ඒගොල්ලන්ගේ හිතේ හැඳෙන්නේ ආකාර 10කට. ඒ ඇයි යා පුහුණු කරපු විදිය දෙන්න බලපවත්තන. එහෙනම් මේ ආරම්මන වේගයට බලපවත්තනෝ අපි සංසාරේ පුරුදු කරපු විදිය. කෙනෙකුට ඊටාම පහසුවෙන්ම අනේ මේක අනිත්‍ය දෙයක් කියලා බලන්න පුළුවන්. තව කෙනෙකුට එහෙම බෑ. යා මේක ලස්සනයි කියලා ගන්නවා. මේක කැතයි කියලා ගන්නවා. ඒ නිසා තමයි බුද්ධ ශාසනය තුල පින්වත්නි අර උග්ගටි සංයෝ කියලා පිරිසක් හිටියේ. හිටි පියවරෙන්ම මේක තේරෙනවා කියලා. අන්න බාහ්‍ය දාරුචීරිය හාමුදුරුවෝ වගේ. මා දාරුචීරිය දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් මේක දුටුවක් විතරයි දුටු දෙයක් නැහැ කියන අවබෝධය. ඒ මොකද ඒ ඇත්ත පුරුදු කරපු විදිහ ඇත්තට මේක කිව්වහම එක සැරේටම වැටහෙනවා.
අනිත් එක්කෙනාට කිව්වහම මේක දුටුවක් විතරක් දුටු දෙයක් තියෙනවා. ගෑණියෙක් ඉන්නවා, මිනිහෙක් ඉන්නවා, දෙයක් තියෙනවා, විස්තරයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. දුටු දෙයක් තියෙනවා. දුටුවක් නෙවෙයි. ඇසුවක් නෙවෙයි. ඇසු දෙයක් තියෙනවා. ඒකේ මහා කතන්දරයක් හරිගස්සනවා මෙතන මනස තුල, චිත්තසංතානය. සාරිපුත්ත මහඳුරෝ යේ ධම්මා හේතුප්පවත්තේ සං හේතු තථාගතෝ මෙන්න මේ හේතුව කියලා පෙන්වුවේ පින්වත්නි අර තණ්හාව කියන කතාවට එහා ගිහපු කතාවක්. මේ ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන තැනක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒ අස්සජි හාමුදුරුවෝ පෙන්වුවේ. ඒ පෙන්නනකොටම උන්වහන්සේ ඒක තේරුම් ගත්තා. අර ගිරග්ග සමජ්ජ කියන උත්සව ශාලාවේ මේ ඉන්ද්‍රිය පිනවන්ට ගත්ත වෙහෙසත් එක්ක ඒ ඇත්තට ඒක වහාම ගැටුණා. තේරුම් ගත්තා මේකේ අවසානයක් දකින්න බෑ කියන අවබෝධය තුළ ඒ මොහොතේම සෝතාපන්න වුණා. එතකොට අන්න උග්ගටි සංයෝ කියලා පිරිසක් පෙන්වන්නේ මොකද්ද? ආරම්මන වේගයට මේ පූර්වකృత කර්ම බලපවත්තන. ඔක්කොම එකම විදියට පේනව නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා පින්වත්නි එක එක්කෙනාට එක එක විදියට පේන්නේ. එක්කෙනෙක් අල්ල ගන්න අතරේ එක්කෙනෙක් අල්ලගන්නේ නැහැ. එක්කෙනෙක් දිගටම අල්ල ගන්න අතරේ තව කෙනෙක් කෙටි කාලේ ඉනවා. ඒ විදිහට මේ අරමුණු ගැනීම තුළ ආරම්මන වේගය තුළ පූර්වකృత කර්මවල බලපැවැත්ම තියෙනවා. ඒ නිසා කියනවා දැන් අපි දන්නවනේ දැන් සමහර අය විවහාර කරනවා හාන්දුරෝනේ කොච්චර මේ භාවනා මෛත්‍රී භාවනා ආදී දේවල් කරන්න ගියත් මේ තරහ යනවා හාන්දුරෝනේ මේක කොහොමවත් මේ කරගන්න බෑ කියලා. අන්න ඒ අර පූර්ව කර්ම. ඒක බුදුහාමුදුරේ ඒවට ඒවා අනේ පූර්ව කර්මයක් කියලා මේව කර්මයට බාර දීලා ඉන්නේ කියලා අපේ බුදුහාමුදුරෝ කියලා නෑ. ඒක මෙනෙහි කරන්නේ කියලා තියෙනවා. දැන් මගේ හිත පාලනය කරගන්න මේ අරමුණේදී මට නුපුළුවන් නම් ඒක නැවත සිද්ධ වෙනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ආරම්භන වේගයට බුදුහාමුදුරෝ කර්මය පෙන්නලා තියෙනවා මේ ඇවිල්ලා තියෙන්නේ කර්මයක් කියලා තේරුම් ගන්නවා මේක කර්මයක් ඒ නිසා මම කර්මයට යට වෙන්නේ නැහැ කර්මයේ ඉක්මවා කටයුතු කිරීමක් ගැන අපේ බුදුහාමුදුරෝ පෙන්නන කර්මෙන් මේ කර්මයටම මේක ඊට දෙන්න බෑ කර්මයේ ජය ගන්න පුළුවන් ගති සම්පatti ප්‍රයෝග සම්පatti කාල සම්පatti කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනෝනේ. ඒ ප්‍රයෝග කියන්නේ මේ ක්‍රියාවට යොදන ප්‍රයෝග. ගතිය ඒ අවස්ථාවේ අපි පහල කරන ගතිය. එතකොට ඒව විසින් අර පූර්වගතව අරමුණට එන කර්මය වළක්වන්නට එයාට ওই බණ පොත්වල ওই පස්තලිය පොත්වල නම් තියෙන පිස්සු විකාර. ඒව නෙමෙයි මේ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝම කියන මේ ඉන්ද්‍රියට සම්බන්ධ වෙලා මේක තියෙන විදිය. එතකොට පේනවා අරමුණත් එක්ක එහෙනම් පින්වත්නි මේ කර්ම. එහෙනම් දැන් අපි සරල අදහසක් ගත්තා. අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ පොතු තුනකින් ආවරණය වෙලා යමක් රැස් කරගන්න එකට. ඒ රැස් කරගන්න දේ තමයි කර්ම. කර්ම අපි එක එක විදිහෙන් කර්ම රැස් කරගන්නවා. එතකොට ඒ කර්ම වලට ස්වාමියා තමන් වෙනවා. ඒක දායාදයක් කරගන්න කම්ම දායාද. ඊළඟට ඒකෙන්ම උපදිනෝ කම්ම යෝනි. එහෙනම් අපි හදාගන්න දේවල් වලින්ම තමයි අපි උපදින්නේ. කවුරුවත් අපිව මවනෝ නෙවෙයි. එහෙනම් කාටවත් මේකේ දොස් කියලා වැඩක් තියනවද? කාටවත් දොස් කියලා මේකෙන් ඇති වැඩක් නෑ. තමන් මවා ගන්න දේම තමන් ඇති කරනවා. එතකොට දැන් ඔහොම ගන්නකොට දැන් අපි ගෙයක් ඇතුළට ඉදිරි දොර අරගෙන දොරවල් තුනක් අරගෙන අපිට ඇතුළට මොකක්වත්ම නැහැ කියන අවබෝධයට එන්නත් පුළුවන්. ඊළඟට පින්වත්නි තව කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් අර පිටිපස්සේ ඉඳලම අරගෙන ඉස්සරහ දොරනුත් යන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. එතකොට බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්නනවා අවරෝහණ ආරෝහණ ඒ දෙපැත්තෙන්ම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධර්ම. එතනින් පෙන්නුවාම පේනවා දැන් ওই එකක්වත් අවබෝධයක් නැහැනේ සාමාන්‍ය මිනිස්සුන්ට. සාමාන්‍ය මිනිස්සෙකුට අනේ මේ ක්ලේශ වටේ ඉන්නේ කොට තේරෙනවද?
මේ විපාක වටේ ඉන්න එකට තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ කර්ම වටේ ඉන්න එකට තේරෙන්නේ නැහැ. හැබැයි මොකක්වත්ම තේරෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ බණ ඩිංගක් කියනකොට සමහර විට ඊටාම ඉක්මනට තවන්ගේ කෙලෙස් වලින් අයින් වෙලා නිදහස් වෙන්න හැකියාවක් ලබා ගන්නවා. එතකොට ඒක කොහොමද? ඒක ඊටාම වැදගත් කොටසක් පින්වත්නි. මේ දේශනා මම හිතන්නේ මේ ඉන්ද්‍රිය සම්බන්ධ දේශනා 3-4ක් මට කරන්න වෙනවා. මොකද ඒක ඒ තරම් ලේසියෙන් වටහා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ හැම වචනයක්ම ඉගෙන ගන්න තේරුම් ගන්නට මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. එතකොට දැන් අපි කියවා මේ ක්‍රියාව වැහිලා තියෙනවා මේ විදිහට. ඒ විදිහට ඉස්සරහා ඉඳලා මේක විවෘත කරගෙන එන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද මේ ඉන්ද්‍රිය සංවරය කියන මහා දැවැන්ත දොරටුවක් තමයි අරින්න තියෙන්නේ. ඒක බුද්ධ ආගමේ තියෙන ඔయిత වැඩි අමාරු දෙයක් මුළු තුන් ලෝක ධාතුව තුළම ඇත්තේ නැහැ. බුදුහාඳුරෝම විතරයි ওই ටික පෙන්ලා තියෙන්නේ, මොනම ආගමකවත් ඇත්තේ නැහැ. ඒක හරිම අමාරුම ප්‍රශ්නයක්. හැබැයි තේරුම් ගන්න ඕන අපි යම් විදියකින් මේ තේරම අමතක කරලා දාන ওই කර්ම වටේ, ඒ කර්ම වටය ස්පර්ශය කරලා තියෙනවා. මොකක්ද ස්පර්ශය කරලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද? මමය මාගේ කියන එක ඒක ස්පර්ශය කළා. ඒක ස්පර්ශය කළා නැත්නම් එතන කර්මය කරපු එක්කෙනෙකුත් නැහැ, විදින එක්කෙනෙකුත් නැහැ. හැබැයි දැන් ඉන්නවද එහෙම එක්කෙනෙක්? දැන් ඉන්නවද එහෙම එක්කෙනෙක්? දැන් ඉන්නවා. බොරුවට නැහැ කියන්න එපා. ඉන්න හිතනේ තමන් කරපු ඔය පින්පව් ඔක්කොම කරන්නේ ඕක. ඉන්නවා. ඒ ඉන්නවා කියලා තේරුම් ගන්න කියන විදිහ. ඉන්නවා. මේ ওই කර්මයට කරන්නෙකුත් ඉන්නෝ, ඔය විඳවන්න කෙනෙකුත්, ඔය විඳවන්නේ දැනුත් නැහැ කියලා කියන්නේ. ඉන්නවා. ඊළඟට එතකොට සත්‍යේ පුජ්‍යලේ ඉන්නවා. නැහැ කියලා කියන්නේ එපා බොරුවට. නැහැ කියන එකට එන්න නැති වුණාම දැන් ඉන්නවා. ඉන්නවනේ මමෙක් ඉන්නවද? පොඩ්ඩක් ඔය උතර තියෙන එකක් අදලා මාන මමෙක් ඉන්නේ නැද්ද කියලා බලන්න. පර්ස් එකක් අදින් ගන්න නැති වෙන්නේ. බොරුවට නැහැ කියන්නේ ඉන්නවා. ඉන්නවා. එතකොට ඒ කර්මවල සක්කාය දිට්ඨි ස්පර්ශය කළා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමය මාගේ කියන එක ස්පර්ශය කළා තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ බිම කකුල ගහගෙන අහසෙන් යන එක්කෙන එතනක් ඉන්නවා. බිම කකුල ගහගෙන අහසෙන් යන එක්කෙන එතනක් ඉන්නවා. ඒකයි කියන්නේ සක්කාය. ඒ කියන්නේ ඕරම් භාගීය සංයෝජනත් උද්දම් භාගීය සංයෝජනත් කියන සංයෝජන දෙකම යාට අයිති. එනිසා බිම පය ගහගෙන ඉන්න අහසේ ධර්ම තියෙන එක්කෙන යා එතන ඉන්නවා. ඊළඟට අර විපාක වටේ තුල කෙනෙක් ඉන්නවද? එතනත් සක්කාය දිට්ඨි ස්පර්ශය කරනවා. විපාක ලබන තරම් සක්කාය දිට්ඨිය දැන් මේ මිනිහෙක් වශයෙන් යම් දේවල් ලැබිලා අපි එයා විඳින අනේ පෙර කුබ්බේතගත පුඤ්ඤතා පෙර කරව පින නිසා තමයි මම මෙහෙම ලස්සන වෙලා ඉපදුනේ කියලා කියනවා. මට මෙච්චර ධනෙ ලැබුණේ කියලා කියනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි ස්පර්ශය කරමින් එතන වාසය කරනවා. ඊළඟට ක්ලේශ වටය තුල ඉඳුරාම ඉස්සරහටම ඇවිල්ලා ඉන්නව කවුද? සක්කාය ධර්මයේ මමය මාගේ කියන එක. මම බලනවා, මම අහනවා, මම ස්පර්ශය කරනවා, මට බනිනවා, මට මදි පුංචිකම් කරනවා, මම ඕකගේ මගුල් ගෙදරට යන්නේ නැහැ කිය ඔය කියන්නේ පුපුර කියන්නේ කවුද? සක්කාය. එහෙනම් මේ වට්ට තුනම ස්පර්ශය කරලා තියෙන එකම ධර්මතාවයයි. ඒ ධර්මතාවය තමයි සංයෝජන 10කින් යුක්ත වූ සක්කාය ධර්මයක් ස්පර්ශය කරලා තියෙනවා. මමය මාගේ කියන දිට්ඨිය. ඒක තමයි බුදුහාමුදුරුවෝ අස්මි කියලා කියන්නේ. අස්මි වෙමි කියන තැනින් තමයි ඒ සියල්ලක්ම. එහෙනම් මේ මගේ ලෝකය අත්ත සම්භූතා කියන ලෝකය ගොඩනගලා තියෙන්නේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන. ඒකෙන් පරිබාහිර. අන්න එයාට තමයි පුතුජනයා කියන්නේ. එයා ළඟ කෙනෙක් ඉන්නවා, මිනිහෙක් ඉන්නවා, එයාට දෙවියෙක් ඉන්නවා, බ්‍රහ්මයෙකුත් ඉන්නවා, යකෙකුත් ඉන්නවා, ප්‍රේතයෙකුත් ඉන්නවා. හැබැයි රහතන් වහන්සේට එහෙම කෙනෙක් නැහැ. ඒ ඇයි? උන්වහන්සේට මේ වට්ට තුනම
අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා බුදුහාමුදුරුවෝ කියන තේරම මේ වට්ට තුනම නිරෝධ කළා. කර්ම වට්ටයත් කම්මක්ඛය විපාක වට්ටයත් නිරෝධ කළා. ඊට පස්සේ උන්වහන්සේ අවදි වෙලා ඉන්නේ ක්ලේශ වට්ටයට නෙවෙයි විඥා උදපාදි ආලෝකයේ වෙත උන්වහන්සේ අවදි වෙලා. උන්වහන්සේට අපි කියන ભેද මොකක්වත් නැහැ. ඒ සම්පූර්ණම විපරිවට්ටයම උන්වහන්සේ නිරුද්ධ කළා තියෙනවා සුවිසුද්ධං අහෝසි සියල්ලක්ම. එතකොට උන්වහන්සේට දෙවියෙක් ඉන්නවද? උන්වහන්සේට දෙවියෙක් නැහැ. උන්වහන්සේට බ්‍රහ්මෙක් ඉන්නවද? බ්‍රහ්මෙක් නැහැ. ඇයි උන්වහන්සේට බ්‍රහ්මෙක් නැති? උන්වහන්සේට මමෙක් නැහැ. සම්මවට්ටය තුල නියෝජනය කරන්නා වූ සක්කාය ධර්මයක් නැහැ. ක්ලේශ වට්ටයක් හදන්න එතන සක්කාය ධර්මයක් නැහැ. විපාක වට්ටය තුල එතන එකක් නැහැ. ඒ මොකක් වන්නද? ඒ නිසා උන්වහන්සේ තුල මමෙක් නැහැ. එතකොට මේ අත්න්ට දේශනා කළා තියෙනවා, පැහැදිලි කළා තියෙනවා බුදුහාඳුරෝ සත්‍ය කියලා දේශනා කරන්නේ කාටද කියලා. බුදුහාමුදුරෝ රාධහාමුදුරෝ අහනකොට රාධහාමුදුරෝ කෙලින්ම ප්‍රශ්නයක් අහන ඔබ වහන්සේ හැමතිස්සෙම මේ සත්‍යෙන් නැහැ පුජ්‍යලෙන් නැහැ කියලා කියනවා. මොකද්ද මේ සත්‍ය කියන්නේ කාටද බුදුහාමුදුරෝ? කෙලින්ම අහන බුදුහාමුදුරෝ. එතකොට කියනවා රූපේකෝ රාධ යම් කිසි කෙනෙක් රූපය කෙරෙහි යෝ ඡන්தோ යෝ රාගෝ යෝ නන්දි తත්‍ර විසත්තා යම් කිසි කෙනෙක් රාග මේ රූපය කෙරෙහි ඡන්දයක් ඇති කර ගන්නවා නම් මගේ කියන කැමැත්තක් ඇති කරනවා. රාග ඇලීමක් ඇති කර ගන්නවා නම් යා නන්දි කියන්නේ මොකද්ද? මෙතන අල්ල ගැනීමක් ඇති කර ගන්නවා නම් අතුරු වීමක් ඇලීමක් උපාදානයක් ඇති කර ගන්නවා නම් රාග මම එයාට කියනවා తත්‍ර අන්න එයාට තමයි මම සත්‍යය කියලා කියන්නේ. එහෙනම් මේ රූපයට යම් කිසි කෙනෙක් ඡන්දයක්, නන්දියක්, කැමැත්තක්, තෘෂ්ණාවක් ඇති කරගන්නව නම් යම් කිසි කෙනෙක් රාද මම එයාට කියනවා. එතකොට බුදුහාඳුරන් අහනවා රූපයට විතරද? නෑ රාද වේදනාව කෙරෙහි යම් කිසි නන්දියක්, ඡන්දයක්, රාගයක් ඇති කරගන්නව නම් ඒක සත්‍යයක්. අර සංඥාව කෙරෙහි යම් රාගයක්, නන්දියක් ඇති කරගන්නවා නම් ඒත් සත්‍යය. ඊළඟට සංකාර කෙරෙහි විඥාන කෙරෙහි මේ ස්කන්ධ පංචකය කෙරෙහි යම් කිසි කෙනෙක් ඇලීමක් ඡන්දයක් රාගයක් ඇති කරගන්නවා නම් අන්න යාට සත්‍යය කියලා මම කියනවා කියලා. එතකොට දැන් බුදුහාමුදුරුව සත්‍යය කියන එක මේ සාපේක්ෂතා ඒ කියන්නේ කිසියම් එහෙකට සම්බන්ධ කරලා පෙන්නනවා. යම් අවස්ථාවක මේ රූපය කෙරෙහි යම් ඡන්දය නැති වුණොත්, කැමැත්ත නැති වුණොත්, නන්දිය නැති වුණොත්, තෘෂ්ණාව නැති වුණොත් සත්‍යයක් ඉන්නවද? එහෙනම් බුදුහාමුදුරන්ට මේ රූපය කෙරෙහි ඡන්දයක් තියෙනවද? රාගයක් තියෙනවද? තණ්හාවක් තියෙනවද? උපාදානයක් තියෙනවද? ඒව නැති හින්දා එහෙනම් බුදුහාමුදුරන්ට සත්‍යයක් ඉන්නවද? බුදුහාමුදුර ළඟ එහෙනම් සත්‍ය පුජ්‍යලේ බුදුහාමුදුර ළඟ නැත්තම් මමෙක් නැහැනේ. මමෙක් නැත්තම් මම නැති වුණාට පස්සේ මම නිෂේධනය වුණාට පස්සේ මම නිරෝධ වුණාට පස්සේ මම අයින් වුණාට පස්සේ බ්‍රහ්මෙක් දෙවියෙක් යකෙක් භූතෙක් පෙරේතෙක් ඉන්නවද? එහෙනම් මම ඉන්න තාක්කල් මොයි තේරම කට්ටිය නෑ කියලා කියන්නේ කොයි ඔක්කොටම ඉන්නවා. යක්කුත් ඉන්නවා, ගෙවල් වල හොල්මන් ඔක්කොම ඉන්නවා. පෙරේතයොත් ඉන්නවා, තොইলුත් ඉන්නවා, බයිලුත් ඉන්නවා, ඔක්කොමත් ඉන්නවා, කේන්ද්‍රත් ඉන්නවා, තේරම තියෙනවා. ඇයි ඒ තියෙන්නේ? මේ රූපේ, මේ වේදනාවේ මේ ඔක්කොගෙම ඇලිලා සත්‍යේ පුජ්‍යලේ ඔය පුතුජන කලේ බරේ ළඟ තියෙනවා. ඒ තියෙන නිසා ඔය තේරම තියෙනවා. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න තථාගතයන් වහන්සේ මේ දේශනා කරන දේශනාව ඉක්මවා යන්න පුළුවන් යම්කිසි බ්‍රහ්මෙක් හරි එහෙම නැත්නම් මාරෙක් හරි දෙවියෙක් හරි වෙනත් කෙනෙක් හරි මේ තුන් ලෝක ධාතුවේ කොතනකවත් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අන්නේ කාරණාව. එතකොට පේනවා පින්වත්නි එහෙනම් අපි තේරුම් ගත්ත දෙවෙනි කාරණය තමයි මේ වට්ට තුනම සක්කාය දිට්ඨිය ස්පර්ශය කරලා තියෙන. ඒ කියන්නේ සත්‍යේ පුජ්‍යලේකට අයිති දෙයක්. සත්‍යේකට අයිති දෙයක්. මේ කර්ම වට්ටේ, ක්ලේශ වට්ටේ, විපාක වට්ටේ, ක්ලේශ වට්ටේ. ඊළඟට පින්වත්නි දැන්
කෙනෙක් විසින් මෙහෙයවන කෙනෙක් අයිති කරගත්තා වූ දෙයක් නේ ඕක. දැන් කෙනෙක් විසින් මෙහෙයවන්නේ නැති අපි දැන් කොච්චර මෙහෙවුවත් පින්වත් මේ ශරීරෙ මෙහෙවන්න පුළුවන්ද? ශරීරෙ මෙහෙවන්න බෑ. ඒක මනසේ තියෙන මායාවක්ම විතරයි, වෙන මොකක්වත් නැහැ. ඒක මනසේ තියෙන යම් කිසි දෙයක් ඒ අරුණුකොට අපිට මේ ශරීරය අපිට මෙහෙවන්න බෑ. ඒ කියන්නේ ශරීරයේ යම් යථාර්ථයක් තියෙනවා නම් ඒක තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශරීරේ අපි විසින් මෙහෙවන්න උත්සාහ කළා නැවත නැවත මේ කර්මයේ විසින් මේක හරිගස්සලා තිබුණා. නායං භික්ඛවේ කායෝ තුම්මාකං මහණනි ඒ නිසා මේ ශරීරය උඹේ නෙවෙයි. නාපි අඤ්ඤාසින් වෙනත් කෙනෙකුගෙන් නෙවෙයි. පුරාණ මිදම් භික්ඛවේ කම්මං මේක පුරාණ කර්මයක්. අபிසංකතං උඹලා හිතලා හරිගස්සගත් එකක්. අபிසංචේතිතං ඒක ගැන නැවත නැවත කල්පනා කරනවා. වේදිතං දත්තබ්බං වේදනාවට අරමුණක් හැටියට මේක තියාගෙන මේක දිගට මෙහෙවනවායි කියලා බුදුහාමුදුරු මේ ශරීරය ගැන කියනවා. එතකොට පේනවා මේ පුතුජන සත්‍යය තුළ ක්‍රියාත්මක වෙන්නා වූ ධර්මතාවය. නමුත් පින්වත්නි බුදුහාඳුරන්ට බෝධිසත්වයන්ට අර මේ සියල්ලක්ම ක්ලේශ වට විපාක වට කර්ම වට පෙරුණා වගේ උන්වහන්සේට තේරුණා මේ මුළු ලෝකේම Taman මෙහෙවන්න හැදුවට මේ අත්ත සම්භූතා කියන ලෝකයෙන් පරිබාහිරව තමයි යථාර්ථය තියෙන්නේ. ඒ යථාර්ථයට විරුද්ධව ගොඩනගපු ලෝකය තමයි මගේ ලෝකය. ඒක කවදාවත් දිනා ගන්න බෑ. ඒ ඔක්කොම අරකටම අර යථාර්ථයටම අහු වෙනවා. ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා ඊ කර්ම වට්ටයට විපාක වට්ටයට ක්ලේශ වට්ටයට අහු වෙච්ච නැති මේ ලෝකේ දිහා බලන්න. අපි බලන්නේ දැන් මේ අහු වෙච්ච එකක් ගැනනේ. ඒ කර්ම වට්ටේ දිහා බලනවා, ක්ලේශ වට්ටේ දිහා බලනවා, විපාක වට්ටේ දිහා බලනවා. ඒ අපි හරිගත්ත අபிසංකතං. අපි හදාගත්ත එකක්. බුදුහාමුදුරුවෝ දේශනා කරා. අபிසංකත කියලා කියන්නේ අපිම හිතලා හරිගත්ත එකක්, ගත් එකක්. ඒව පස්සේ විස්තර කරන්න. ඊළඟට බුදුහාඳුරන්ට පේනවා ඒ කිසිවක් ස්පර්ශය නොකරගත්තා වූ කර්ම තියෙනවා. මේ ගංගාවල් බහගෙන යනවා. මේ හුලං හමාගෙන යනවා. මේ මිනිස්සු උස්ම ගන්නවා. මේ උස්ම ගන්න එක එහෙම එකක් නෙවෙයි. දැන් මේ වෙලාවේ කිසිම දෙයකට සම්බන්ධයක් නැතුව උස්ම ගන්නවා. උස්ම ගන්නවා. හැබැයි මේ හැම දෙයක් තුළම පින්වත්නි අර තියෙනවා ඇතිවීම තියෙනවා නැතිවීම තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ උස්ම ගැනීම එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාස දෙක තුල පින්වත්නි උන්වහන්සේ තේරුම් ගත්තා ඇතිවීම නැතිවීම තියෙනවා. ඒක තමන් අල්ලගත්තත් ඒක එහෙමමයි අල්ල නොගත්තත් ඒක මේක වෙනසක් කරන්න බෑ. දැන් අල්ලගත්තොත් මේක මගේ කියලා මේ උස්ම ගැනීම මගේ කියලා අල්ලගත්තයි කියලා ඒක වෙනස් කරන්න බෑ. ඒක අතෑරියයි කියලාත් ඒකේ 아무තු වෙනසක් වෙන්නේ අල්ලගත්තොත් මේක මගේ කියලා ඇති වෙන්නේ එකම දෙයයි. මොකද්ද ඇති වෙන්නේ? ඒක තුලින් කර්මයක් ගොඩනගෙනවා. Tamanට ඌමනා කරන සාංශාරික කර්මයක් ගොඩනගෙනවා. ඒ නිසා උන්වහන්සේ දැක්කා මේක පටන් ගන්න තැන ඉඳලම ඊටාම වේගින් අර ගලන ගංගාවක් වගේ හැම මොහොතකම බිඳෙනවා. බිඳි තියෙන දෙයක් හැමතිස්සෙම ගංගාව හැමතිස්සෙම ගලගලා තියෙන වගේම ඒ ගලන එක අපේ අස්මානට පේන ටික විතරයි. නමුත් මේ හැම කොටසක්ම හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ වගේ මේ උස්ම ගන්න එක හැමතිස්සෙම ඉතාම වේගෙන් ඇති වෙමින් නැති වෙමින්. එතකොට උන්වහන්සේ තේරුම් ගත්තා මේකේ මුලක් කොහොමද හොයන්නේ? මෙහෙම ධර්මතාවයක් ඇතිවීමත් නැතිවීමත් තියෙන මේ ධර්මයක් තුල කොහොමද මුලක් හොයන්නේ? මුලක් නැත්තම් මැදක් තියෙනවද? ඉතින් මැදක් ඒකක් නැත්තම් කොනක් තියෙනවද? කෙලවරකුත් තියෙනවද? ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකයේ යථාර්ථය හැබෑව තුල
අර අපි හදන එක තුල නෙවෙයි හැබෑව තුල මොකද්ද මුලක් නැහැ මැදක් නැහැ අගක් නැහැ. මුල කියලා කිව්වේ අපේ අතීතේ ඊළඟ මැද කියලා කිව්වේ වර්තමානයේ ඊළඟ අග කිව්වේ අනාගතේ. එතකොට බුදුහාමුදුරුවෝ දැක්ක මේ සියලු ධර්ම දෙයක් හෝ සිතිවිල්ලක් හෝ මේ හැම එකක්ම මේ ධර්මතාව තුළින් අපි විග්‍රහ කරනවා. ඒ කියන්නේ අතීතෙන් කොටසක් අල්ල ගන්නවා, වර්තමානෙන් කොටසක් අල්ල ගන්නවා, අනාගතේ. එහෙනම් මේ මුළු ලෝකේම මේ ක්‍රියාපද ගොඩ නැගෙන්නේ මේ විදියට. මුළු මේ ක්ලේශ වට්ටය තුල හදන ක්‍රියාපද ගොඩ නැගෙන්නේ මේ විදියට. හැබැයි මේ ක්‍රියාපදය යථාර්ථය නොවේ. ඇයි එහෙම ක්‍රියාපදයක් හදන්න බෑ. අතීතේ එකක් හදන්නත් බෑ, වර්තමානයේ එකක් හදන්නත් බෑ, අනාගතෙන් හදන්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ දැක්කා අකාලිකෝ භගවතෝ ධම්මෝ. අන්න ධම්මෝ කියලා කිව්වේ මේ හේතුවකින් හටගන්නා වූ ධර්ම. අර භූත කියලා කිව්වෙත් ඒකමයි. හේතුවකින් හටගන්නා වූ ධර්ම. ඒ හේතුවකින් හටගන්නා වූ සියලු ධර්ම අර විදිය අතීතෙන් බලන්නත් බෑ, වර්තමානෙන් බලන්නත් බෑ, අනාගතෙන් බලන්නත් බෑ. එහෙනම් මේ කාලත්‍රය තුල ක්‍රියාපද හැදිලා ක්‍රියා වර නැගෙන්නේ මේ ක්ලේශ වර්තය තුල. අන්න එතන තමයි මේ ව්‍යාකරණය තියෙන්නේ. එහෙනම් මේ ව්‍යාකරණය අපේ මනසේ මායාවක්මයි. යථාර්ථය තුල එහෙම ව්‍යාකරණයක් ගොඩනගන්න බෑ. ඇයි? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ සියල්ලක්ම හට අරගෙන එතනම නිරෝධ වෙනවා කියන යථාර්ථය. අන්න ඒක උන්වහන්සේ අවබෝධ කළා. ඒක අවබෝධ කරනකොට එතනින් බලනකොට මේ උස්ම දිහා උන්වහන්සේට පෙනුණා ක්ලේශ වට්ටයක් හැදෙන්නෙත් නැහැ. ඒකෙන් අයින් වෙන්න පුළුවන්. විපාක වට්ටයකුත් හැදෙන්නේ නැහැ. ඒකෙන් අයින් වෙන්නත් පුළුවන්. ඊළඟට කර්ම වට්ටයක් හැදෙන්නෙත් නැහැ. ඒකෙන් අයින් වෙන්නත් පුළුවන්. අන්න ත්‍රිපරිවට්ටම සුවිසුද්ධං අහෝසි මේ වට්ට තුනම නිෂේධනය වුණා. ඒ කියන්නේ මේ වට්ට තුනම අයින් වුණා කියලා කියන්නේ සක්කාය ධර්මයක් කියන එකක් ගොඩ නැගුවේ පින්වත්නි ක්ලේශ වට්ටය විසින් ගොඩ නැගූ මේ කාලත්‍රය පදනම් කරගත්තා වූ ක්‍රියාව තුළ. එහෙනම් මේ ඇහෙන් බලනවා කියන කනෙන් අහනවා කියන දිවෙන් රස විඳිනවා කියන ක්‍රියාව තුළ එහෙම කාලත්‍රයක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොහොතේම මේ ඇහත් බිඳලා විනාශ වෙනවා, රූපයත් බිඳලා විනාශ වෙනවා. මේ ඒ විඥානයත් එහෙමයි. මේ සියල්ලක්ම ඒ විදියයි කියන එක උන්වහන්සේ අවබෝධ කළා. එතකොට අවබෝධ කරනකොට පින්වත්නි උන්වහන්සේ දැක්ක ධර්මතාවය තමයි එහෙමනම් මේ විශ්වයේ තියෙන එකම යථාර්ථය අනිත්‍යතාවය. මොකද්ද? අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේට දේශනා කළා අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං සබ්බං භවරාගං සබ්බං අස්මිමානං සබ්බං අවිජ්ජං මේ සියල්ලක්ම ප්‍රහාණය කරන්න හැම කෙනෙක්ම විසින් මහණෙනි භාවිතාය බහුලීකතාය අනිච්ච සංඥා. අනිච්ච සංඥාවම බහුලීකත කරන්නේ භාවිතා කරන්නේ. හැබැයි අපිට භාවිතා කරන්න වෙලා තියෙන්නේ ඇයි? අපි ක්ලේශ වත්තේ ඉන්න නිසා. නැත්තම් භාවිතා කරන්න දෙයක් නැහැ. ඒකේ යථාර්ථයක් හැටියට තියෙනවා. අපිට ඒකේ යථාර්ථයක් හැටියට අවබෝධ වෙන්න ඕන නම් අපි එහෙනම් පින්වත්නි යම් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන සමාධියකට එන්න ඕන. එතකොට ඒ බුදුහාමුදුරුවෝ පෙන්වන සමාධියකට එන්න ඕන නම් අපිට කැමැති විදිහට භාවනා කරලා මේක කරන්න බෑ කියන එක තේරුම් ගන්නවා. එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට උගන්වන යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ සමාධිය ලබා ගන්නට. අන්නේ සමාධිය ලබා ගැනීමට උවමනා කරන විදිහට ඒ භාවනාව මෙහෙවන්න. එහෙමනම් හුදකලා පුජ්‍යලයා සතු මූලිකම වගකීමක් හැටියටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එහෙනම් මේක හුදකලාව තමන්ගේ ජීවිතයේ තියෙන හුදකලාව පෙන්වන තම තමා විසින් ලබා ගත යුතු අවබෝධ කරගත යුතු අවස්ථාවක් හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට
දැන් මේ ඇත්තන්ට දේශනා කළේ අංගුත්තර නිකායේ ආවරණ සූත්‍රය. මම නෙවෙයි ඕක උගන්වන්නේ. මම බුදුහාමුදුරුවෝ නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ උගන්වපු දේ මට පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකේ කොහෙවත් නැහැ. එකම බුදුහාමුදුරුවෝ ඉන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඒ ගෞතම බුදුහාමුදුරුවෝ උගන්වපු ආවරණ සූත්‍රය පිළිබඳව මේ සූත්‍රයේ කිවි හැදෙන විදිය හුය තියෙන විදිය සකස් වෙලා තියෙන විදිය. ඒක එතකොට පේනවා තුම්හාකම් තොප සතු දෙයක්. තම තමා ළඟ තියෙන දෙයක්. සමාට එවිකම් කරලා බලා ගන්න ඕන දෙයක්. ඒ එවිකම් කරලා බලන්න ඕන දෙයක් නිසා බුදුහාමුදුරුවෝ මේ සියලුම ධර්ම වලට පෙන්වන්නේ සචිත්ත පරියාය. පරියාය කියලා කියන්නේ පිළිවෙල. ඇද ගැහිලා තියෙන විදිය. පරියාය පිළිවෙල. සචිත්ත පරියාය තමන්ගේ හිත වැඩ කරන පිළිවෙල තමයි මේ තියෙන්නේ. පරචිත්ත පරියාය හොයන්න එපා. පරචිත්ත පරියාය කියන්නේ මොකද්ද? අනුන්ගේ හිත දෙහා බලන්න එපා. එතකොට ඒ අනුන්ගේ හිත බලන්න ඕන නම් අනුන්ගේ ජීවිතවලට එවිල බලන්න ඕන නම් බුදුහාමුදුරුවෝ පෙන්වුවා යම්කිසි අර ඕපාදූපයක් හැටියට නෙමෙයි අජ්ජන්ත බහිජ්ජා. ඒ කියන්නේ අජ්ජන්තගේ තමන්ගේ ජීවිතේ දිහා බලනකොට ඒව හැදිලා තියෙන්නේ බහිජ්ජ අර පිටකට්ටියගේ ජීවිත හැදිලා තියෙන්නේ ඒ ධර්ම වලින්. එතකොට සමචිත්ත පරියාය සමාන ගතියකට එනවා. ඒ එකම විදිය තියෙන්නේ. ඒ සමචිත්ත පරියායතනින් බලන්නේ ඕපදූපයක් හැටියට ගන්න නෙමෙයි. අර සචිත්ත පරියාය තේරුම් අරගෙන පාලනය කරන්න. එතකොට මේ තුන මතක තියාගන්න. සචිත්ත පරියාය, සමචිත්ත පරියාය, පරචිත්ත. එහෙනම් පරචිත්ත පරියාය ඥානය කියන එක බුදුහාමුදුරන්ට තියෙනවා. බුදුහාමුදුරන් අනිත් පැයකින් බලලා ඒ ඕපදූපයක් බලන්නේ නෙවෙයි බුදුහාමුදුරුවෝ කරන්නේ. ඒ ඇත්තට පිහිට වෙන්නේ. ඉතින් අපේ මේ පුතුජන සත්‍යය අනුන්ගේ ජීවිතවලට එපිටම් බලන්නේ මේ පිහිට වීමට වඩා එයා පුළුවන් නම් පොඩ්ඩක් අමාරුවේ දාලා පිස්සු නට්ටලා ඒ මිනිස්සෙගේ ජීවිතේ අපහසුතාවටපත් කරන්න තමයි බලන්නේ. ඒ නිසා ආධ්‍යාත්මික ලෝකේ දියුණු කරන සංසාරයෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න එක්කෙනාට අනුන්ගේ ජීවිත එබිකම් බලන්න උවමනා කරන්නේ නෑ. යාගේ ජීවිතය යාට කැමති විදියට කරගෙන ආපුවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සාමගාමී කියන සූත්‍රයේදී දේශනා කරන වැදගත් දෙයක්. ඒකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකේ ලොකු විස්තරයක් තියෙනවා. කෙටි වචනේ විතරයි මම කියන්නේ. ඔක්කොම කෙටියෙන් කියන්න බෑ. අර නිගණ්ඨනාථ පුත්තුමා මැරිච්ච වෙලාවේ මේ ශාසනය දෙකට කැඩලා ගියාම බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ආජීවය පිළිබඳ ගැටලුවක් ආවොත් කෙනෙකුගේ ආජීවය කියලා කියන්නේ පුජ්‍යලයාගේ පිරිසුදුකම අපිරිසුදුකම. ඒක පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඒක ඉඳුරාම බලපාන්නේ ඒ පුජ්‍යලයට. ඒක ඒ තරම්ම ලොකුවට අනිත් අයට බලපාන්න බල නොපානවා කියලා කියන්නේ. ඒ තරම්ම ලොකුවට අනිත් එක්කලා බලපාන්නේ නැහැ. හැබැයි මාර්ගය පිළිබඳ යම් කිසි ගැටලුවක් ආවොත් ඒක සියලු දෙනාටම බලපාන. ඒ නිසා දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ පිරිසුදුකම අපිරිසුදුකම ගැන ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වුණත් වැඩි එබිකම් කරන්නට ගියේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ එබිකම් කළා එක දෙයක් ගැන. මෙයා මාර්ගය වෙනස් කරලා දේශනා කරනවා. නිවන් මාර්ගය කියන එක වෙනස් කරන්න කාටවත් බෑ. ඒ නිවන් මාර්ගය වෙනස් කළා යම් කිසි කෙනෙක් වෙනස් කළොත් ඒකෙන් මුළු ලෝකයටම ලොකු ගැටලුවක්. ඉතින් ලංකාවේ දැන් ඒ ගැටලුව ඇවිල්ලා තියෙනවා. මේ පුංචි රටේ ඒ ගැටලුව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි පුළුවන් තරම් මේ සාකච්ඡා කර මේවා කියලා දෙන්න පුළුවන් ද ටිකක් හරි. මම හිතන්නේ 100% කරගන්න පුළුවන් වෙයි. නමුත් ටිකක් හරි මම පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද කියන කාරණේ උඩ තමයි මහන්සි. ඒ නිසා මේ තේරුම් ගන්නට අර සචිත්ත පරියාය කියන එක ගැන තම තමන්ගේ පිරිසුදුකම සිත් පිළිවෙල සිත වැඩ කරන පිළිවෙල හොඳට විමසාගෙන වාසය කළොත් එයාට
බොහොම පහසුවෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට එන්න පුළුවන්කම තියෙනවා.